හන්දයක් ඒවා සියලුම දෙනාට අපට සහභාගී වෙලා ඉන්න සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. පළණිය විශ්වවිද්‍යාලය කලා සංගමය ආසිස් සංගමය සංවිධානය කරන විශ්වවිද්‍යාල කලා උළෙල කුමකටද යන තේමාව යටතේ පළණිය විශ්වවිද්‍යාලය පන්තිසාව 2020 සංවිධානය කරන සාකච්ඡා මාලාවේ පළවෙනි වැඩසටහන. හැමෝම දන්නවා පන්තිසාව වැඩසටහනේ පළවෙනි වැඩසටහන තමයි යන්නේ. සාමාන්‍යයෙන් පන්තිසාව කියන්නේ විශ්වවිද්‍යාලයක ප්‍රථම වසර කණ්ඩායම් විදියට මැදිහත් වෙලා විශ්වවිද්‍යාලය තුළ සිදු කරන කලා උළෙල. සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ප්‍රථම වසරක් අපි හැමෝම විශ්වවිද්‍යාලයකට එන්නේ පැතිවලින් ධර්මණු තියාගෙන බලාපොරොත්තු තියාගෙන එහෙම ආපු විශ්ව පිරිසක් එක තැනකට අරගෙන ධර්මණකට අරගෙන සාමුකත්වයේ කියන තේමාව යටතේ ව්‍යාපාරය අරගලයේ හැමදේමත් එක්ක කලාව ස්වෙච්ච තැනක් තමයි පන්තිසාව කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය විශ්වවිද්‍යාලයක පළමු වසර මැදිහත් වෙලා සිදු කරන පන්තිසාව ඒ වගේම දෙවන වසර විදිහට තමයි කැලණියේ පන්තිසාව සංවිධානය කරන්නේ. මේ වසර හතර වසර සහෝදර සහෝදරියන් යයිලක් කළා නායකත්වය දීලා ඉන්නවා. ඒකට මුළු විශ්වවිද්‍යාලයම කැලණිය සම්බන්ධ වෙලා කරන වැඩසටහනක් විදිහට තමයි පන්තිසාව කලා උළෙල අපි සිද්ධ කරන්නේ. පන්තිසාව කලා උළෙල තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ කලා සංගමයේ විදිහට සංවිධානය කරන කලා උළෙල වෙන විහිදවර අභියස කලා උළෙලේ සමාරම්භක කලා උළෙල. එතකොට පන්තිසාව කරලා තමයි අපි අනිත් පන්තිසාව කරලා තමයි තොටුපළ තුම්මාසල දෑල විහිදවර අභියස දක්වා අපි යන ගමන් මඟ තියෙන්නේ. එතකොට මේ විදිහට ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අන්තරේ විදිහට මැදිහත් වෙලා කරන කලා උළෙලවල් රාශියක් තියෙනවා. පළවෙනි දැක්ක වේදිකාවෙන් මහ පොළොවට යපුර එතකොට පෙරදිනේ ගත්තට පස්සේ මගේ මේ විදිහට සෑම විශ්වවිද්‍යාලයකම සහෝදර සහෝදරියන් මැදිහත් වෙලා කරන කලා උළෙලවල් තියෙනවා. එතකොට විශ්වවිද්‍යාලයක කලා උළෙලක් සමාජ අනිත් කලා උළෙලවල් වලට ගත්තට පස්සේ ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ වෙනස්කම් ඒ විදිහට වෙලා තියෙන විශ්වවිද්‍යාලය තුල කලාව කියන දේ කියවගෙන තියෙන්නේ කොහොමද? කලාව ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඔවුන් කලාව සිදු කරන්නේ කොමකටද? ඔය කාරණාත් එක්ක තමයි සමාජයේ අනිත් කලා උළෙලවල් හරි ඒ කලා වැඩත් එක්ක ගත්තට පස්සේ සාමාන්‍ය වෙනස්කම් රාශියක් විශ්වවිද්‍යාලයක කලා උළෙලක තියෙනවා. පන්තිසාව වුණත් ගත්තට පස්සේ ඒක අර අන්තිම දවසේ පෙනෙන දෙයට එහා ගියපු සම්පූර්ණයෙන්ම සංවිධානය කරන්නේ මේ බැජ් එකක්. ඒකේ සහතික පත්‍රේ ඉඳන් වෙන සම්මාන ඉඳන් හදන්නේ බැජ් එකේ අයමයි. එහෙම තමන්ගේ බැජ් එකේ සහෝදර සහෝදරියන් තරඟ කරන්න තවත් පිරිසක් හැමෝම එකතු වෙලා කරන කලා උළෙලක් තමයි පන්තිසාව කියලා කියන්නේ. ඒ විදිහට සෑම විශ්වවිද්‍යාලයකම කලා උළෙලවල් තියෙනවා ඒ විදිහට. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට විශ්වවිද්‍යාලයක් තුළ කලා උළෙල කොමකටද කියන තේමාව යටතේ. මේ තේමාව යටතේ ඉස්සරහට වැඩිදුර අදහස් දක්වන්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු සත්කරව්වේ සින්නතන ආමතුන්ට ආරාධනා කරනවා. හරි මල්ලිමාව හොඳට ඇහෙනවද? ඇහෙනවා මුදුරු. හරි ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි අපි සාකච්ඡාව පටන් ගමු. අපිට දැන් අද සාකච්ඡා කරන්න මාතෘකාව තියෙන්නේ විශ්වවිද්‍යාලවල කලා උළෙලවල් කුමක් සඳහාද කියන මාතෘකාවනේ. එතකොට මේ මාතෘකාවට මූලික ප්‍රවේශයක් හදාගන්න කලින් අපිට අවශ්‍යයි මේකට ප්‍රවේශයක් හදාගන්න ගැනීම සඳහා අපිට අවශ්‍යයි කලාව සම්බන්ධව අන්තරේ විදිහට මේ දැන් ව්‍යාපාරයක් විදිහට අපි දරන මතවාදය මොකද්ද? يعني දැන් කලාව සම්බන්ධයෙන් තියෙනවනේ එක නිර්වචන ගොඩක් තියෙනවා. කලාව කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධව ඒක මේ විවිධ ආකාරයෙන් නිර්වචනය වෙලා තියෙනවා. ඒතර අද බිහි වෙන විවිධ කලා නිර්මාණ ගත්තට පස්සේ අපිට පේන්න තියෙන මේ වගේ දෘෂ්ටිවාදයන් කොතනද තියෙන්නේ? කුමන නිර්වචනයන් උඩ ඉඳගෙනද
ඒ කලාවන් වැඩ කරන්නේ ඒ කලාකෘතීන් බිහි වෙලා තියෙන්නේ කියලා අපිට හොයන්න පුළුවන් නේ. එතකොට කලාව සම්බන්ධව ගත්තට පස්සේ මේ මොහොතේ අතීතයේ ඉඳන්ම මේ මොහොත දක්වාම මේ දිව යන තව ඉස්සරහටම එක දිගට අඛණ්ඩව සිදු කරන සංවාදයක් තියෙනවා. මේ දැන් අර මුලින්ම අපි ගත්තොත් එහෙම ඉන්දියාවේ බිහිවෙච්ච භරත මුනිලගේ ඉඳලා මේ ග්‍රීසියේ හිටපු ඇරිස්ටෝටල්ලගේ ඉඳලා කලාව සම්බන්ධයෙන් විච්ච විවිධ ආකාරයේ මතවාද සංවාද මේ කලා විචාරය සම්බන්ධයෙන් විවිධ නව ප්‍රවණතාවන් බිහි වෙමින් තියෙනවා. මේ මොහොත ගත්තත් එහෙමයි. මේ දැන් මේ මොහොත ගත්තත් අලුතෙන් දැන් මේ මනෝ විශ්ලේෂණය පදනම් කරගත්ත කලා විචාර ක්‍රම වේදයක් දක්වාම දැන් මේක ඇවිල්ලා තියෙනවානේ. එතකොට මේ කලාව කියන්නේ මොකක්ද කියන සාකච්ඡාව ගන්න ගියොත් එහෙම අපිට ඒක ලොකු සාකච්ඡාවක් වෙනවා සහ ඒකට වෙනම මේ සාකච්ඡාවක් අපිට කැඳවන්න වෙනවා. කලාව කියන්නේ මොකක්ද කියන සාකච්ඡාව ගන්න. නමුත් දැන් අද අපේ අරමුණ කලා විශ්වවිද්‍යාලවල කලාවල මොකද්ද මේ මොකටද කරන්නේ කියන එකනේ. ඉතින් මේ සාකච්ඡාවට ප්‍රවේශ වීමට හැකි පමණට පමණක් මම කලාව සම්බන්ධව අන්තරයේ විදිහට දරන අදහස ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට දරන අදහස මොකද්ද කියන එක සම්බන්ධව පුංචි ප්‍රවේශයක් ගන්නවා. දැන් කලාව ගැන කතා කරොත් සහෝදරියනි සහෝදරවරුනි අපිට කලා විචාරය සම්බන්ධව තියෙන විවිධ දැන් අර ඉතිහාසයක් විශාල ඉතිහාසයක් තියෙනවා. ඉන්දියාව ගත්තොත් එහෙම දැන් ඉන්දියාවේ මීට අවුරුදු 2000කට කලින් තමයි ಭಾರತೀಯ රසවාදය බිහි වුණේ. භරත මුනි මේ මූලික වෙලා භරත මුනි ලියපු නාට්‍ය ශාස්ත්‍රයත් එක්ක මේ ඔහු හඳුන්වා දෙන අලුත් සංකල්පයක් කලාව තියෙන්නේ රස නිෂ්පාදනය කිරීම සඳහා. එතකොට ඔහු කලාකෘතියකින් උපදින සහ ඉපදිවිය යුතු රස 9ක් ගැන හඳුන්වා දෙනවා. අපි අහලා තියෙන ඒවා නවනලු රස කියලා. එතකොට එතනින් පටන්ගෙන ඉන්දියාවේ කලා විචාරය මේ කලාව යන රස නිෂ්පත්තිය සඳහා වෙන දෙයක් කියන තැන ඉඳලා ඉන්දියාවේ කලා විචාර සිද්ධාන්තයක් පැතිරිලා ආවා. කලාව කියන්නේ මෙන්න මේකයි කියලා. ඊට පස්සේ ග්‍රීසිය පැත්තෙන් ගත්තොත් එහෙම ග්‍රීසියේ ඇරිස්ටෝටල් මතු කරපු එක තමයි ප්‍රධානම මේ නිර්වචනයක් විදිහට පිළිගන්නේ. කියන්නේ ලෝකේ පුරා පිළිගැනෙන බලපෑම සහගත එකක් බවට පත් වුණේ ඇරිස්ටෝටල් ඉදිරිපත් කරා මේ කැතාසිස්ට්වාදය කියලා අලුත් විචාර මතවාදයක් කලාව සම්බන්ධයෙන්. එතකොට ඔහු කිව්වේ කලාව කියන්නේ මොකක්ද කියලා අහුවට පස්සේ ඔහු ඒක නිර්වචනය කරේ කලාව යනු මේ මොනවාද යථාර්ථයේ సౌందర్యාත්මක ප්‍රතිනිර්මාණයක් කියලා. යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීම තමයි කලාවෙන් කරන්නේ කියන එක තමයි මේ ඇරිස්ටෝටල් කිව්වේ. එතකොට දැන් මෙන්න මේ විදිහට කලාව සම්බන්ධව කලාව කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව ලෝකයේ ඈත අතීතයේ ඉඳලා ඇතිවෙච්ච සංවාදය මේ මෑත වෙනකන් තවමත් ඇදී යනවා. මේකේ ලංකාවේ ඉතිහාසය ගත්තොත් එහෙම ලංකාවෙත් මූලිකව අපිට පේන්න තියෙන්නේ දැන් ඉන්දියානු රසවාදයේ මූලික කරගෙන ලංකාවේ කලාකෘතීන් විවිධාකාරයෙන් අතීතයේදී බිහි වෙලා තියෙනවා. එතකොට ඒවට ලංකාවේ මට්ටමින් විවිධ මේ ආකෘතීන් අලුත් ප්‍රවේශයන් ඇවිල්ලා තියෙනවා මේ ලංකාවේ සාහිත්‍ය කලාවන් බැලුවට පස්සේ නේද? එතකොට දැන් ඒ වගේ වඩාත් වර්ධනාත්මක මේ යුගයක් ආවා නේද? අපි අහලා තියෙන මාටින් වික්‍රමසිංහලා, ඉදිරිවීර සරච්චන්ද්‍රලා, ඒ.වී. සුරවීරලා, ඊට පස්සේ මේ කවුද පියසීලි විජේගුණසිංහලා නේද? මෙන්න මේ වගේ විශාල පිරිසක් හිටියනේ කලාව සම්බන්ධව අදහස් දක්වපු ආනන්ද කුමාරස්වාමී වගේ කෙනෙක් කලාව ගැන කියලා තියෙනවා. එතකොට මෙයාලා අතර විශාල වාද විවාද ප්‍රමාණයක් ගියා කලාව කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. ලංකාවේ කලාව සම්බන්ධ වෙච්ච සාකච්ඡාවන් ඉතාම ගැඹුරු සාකච්ඡාවන් සහ වටිනා හරවත් සාකච්ඡාවන් විශාල ප්‍රමාණයක් එහෙම වෙලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ වෙච්ච සාකච්ඡාවන් අතරින් ප්‍රවේශයන් ගොඩක් ආවා. මේ මාටින් වික්‍රමසිංහ මේ වගේ කෙනෙක් කිව්වා දැන් කලාව කියන්නේ ලංකාවේ බිහි වෙච්ච කලාව ගැන කතා කරා. ඒතකොට කලාව කියලා කියන්නේ මොනවාද මේ බෞද්ධ මතවාදයන් මූලික කරගත්ත ප්‍රවේශයකින් ආපු එකක් කියලා. ඊට පස්සේ මේ කවුද ඉදිරිවීර සරච්චන්ද්‍ර වගේ කෙනෙක් එයා ඉන්දියානු රසවාදයයි ඊට පස්සේ මේ ග්‍රීසියේ මොකද්ද කාන්ට් මේ බටහිර දර්ශනයේ බිහි වෙච්ච කාන්ටියානු මතවාදයයි මේ දෙක ඒකාබද්ධ කරපු ප්‍රවේශයක් එයා ගත්තා. ඒකෝට මේ විදිහට විවිධාකාරයෙන් වෙච්ච කලාව සම්බන්ධ සංවාදයක් ලංකාවේ ඇති වුණා. මෙන්න මේ අතරින් දැන් කලාව කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව හරිම පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කරපු කෙනා තමයි පියසීලි විජේගුණසිංහ කියලා කියන්නේ. එයා ලියනවා පොතක් පේරාදෙණිය මහාචාර්යවරියක් පියසීලි විජේගුණසිංහ කියලා කියන්නේ. එතකොට පියසීලි විජේගුණසිංහ මහාචාර්යවරිය මේ එයා වාමාංශික ක්‍රියාධරයෙක් විදිහට වැඩ කරා. එතකොට එයා ලියනවා පොතක් සාහිත්‍ය භෞතිකවාදී අධ්‍යයනයක් කියලා. මේ සාහිත්‍ය භෞතිකවාදී අධ්‍යයනයක් කියන පොතේ එයා කලාව නිර්වචනය කරනවා.
එයා කියනවා කලාව විතරක් නෙමෙයි මුළු මහත් මානව සංස්කෘතියම බිහි වෙලා තියෙන්නේ මිනිසා යථාර්ථයේ ජය ගැනීම සඳහා කරපු අරගලය නිසා කියලා. මේ කලාව ඇතුළු මුළු මහත් මානව සංස්කෘතියම බිහි වෙලා තියෙන්නේ මේ බිහිවීමේ පදනම තමයි මිනිසා යථාර්ථයේ ජයග්‍රහණය කිරීම සඳහා කරපු අරගලය කියලා. නිකමට හිතන්නකෝ. දැන් මිනිස්සු අර අපි අහලා තියෙනවානේ මිනිස්සු බිහිවෙච්ච විදිය වඳුරු වානරයෝ විදියට ඉඳලා ගස් වලින් බැහැලා දෙපැයින් හිටගෙන මේ ආපු ගමනක් තියෙනවානේ පරිණාම ක්‍රියාවලිය ඇතුලේ. එතකොට එහෙම කරන්න උනේ ඇයි? මේ දැන් වානරයෝ විදියට හිටපු අයට ඇයි ගස් වලින් බැහැලා මේ එන්න උනේ? විශාල දැන් ආහාර හිඟයක් ආවා ලෝකේ තිබුණු දේශගුණ තත්ත්වයන් වෙනස් වුණා ආහාර හිඟයන් ආවා. එතකොට ඒවා එද්දී යාලට ගස් වලින් බැහැලා තනිතලා බිම් වලට එන්න උනා. තනිතලා බිම් වලට ආවට පස්සේ ආයේ විලෝපිකයන්ගේ ප්‍රහාර වලට මුහුණ දෙන්න උනා. ඒ වගේම බේරෙන්න යාලට ඉක්මනට ඇවිදලා යන්න ඕනි වුණා. ඒ නිසා දෙපයින් හිට ගන්න සිද්ධ වුණා. දෙපයින් හිට ගත්තට පස්සේ යාලගේ අත් දෙක නිදහස් වුණා. අත් දෙක නිදහස් වුණාට පස්සේ මේ යාලට අත් වලින් මේ විවිධ දේවල් ග්‍රහණය කරගන්න පුළුවන් වුණා. විලෝපිකයන්ගෙන් බේරෙන්න ගල් කැට අරගෙන ගහන්න පොළු මුගුරු පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට ආවා. ඒතකොට මේ විවිධ දේවල් ග්‍රහණය කර ගැනීම නිසා ග්‍රහණය කිරීමට දරපු උත්සාහය ඇතුලේ මේ අතේ තියෙන මහපට ඇඟිල්ල නේද? දැන් මිනිස්සුන්ගේ මේ තියෙන මහපට ඇඟිල්ල වානරයන්ගේ නෑනේ. වානරයන්ගේ තියෙන මේ ඇඟිලි හතරක් තමයි මෙහෙම තියෙන. යාළුවනේ මෙහෙම දෙයක් ග්‍රහණය කරගන්න බෑ. නමුත් මිනිස්සුන්ගේ මහපට ඇඟිල්ල කියලා කියන්නේ මේක මිනිස්සුන්ගේම නිර්මාණයක්. මිනිස්සු මේ තමන් මුහුණ දුන්නු යථාර්ථයට මුහුණ දීම සඳහා යථාර්ථයේ ජයග්‍රහණය කිරීම සඳහා දරපු උත්සාහය ඇතුලේ තමයි මිනිස්සු මේ මිනිස්සුන්ගේ පරිණාම ක්‍රියාවලියට බලපාන්නේ ඒකනේ. ඒතර මේ මහපට ඇඟිල්ල නිර්මාණය වෙන්නේ වලලු කර නිර්මාණය වෙන්නේ මිනිස්සුන්ගේ ඔළුවේ මේ මොනවාද කපාල ධාරිතාව මේ විශාල වෙන්නේ නේද? මේ හැම එකක්ම වෙන්නේ මිනිස්සු මේ යථාර්ථයේ ජයග්‍රහණය කිරීම සඳහා කරපු උත්සාහය ඇතුලේ. ඒතර ඒක ඇතුලේ තමයි මිනිස්සු මේ විවිධ දේවල් හොයාගෙන ඇඳුම් පැළඳුම් හොයාගන්නේ, ගෙවල් දොරවල් හදාගන්නේ, මේ අවියායුධ හදන්නේ මේ තඹ හොයාගන්නේ, ලෝකඩ හොයාගන්නේ, යකඩ හොයාගන්නේ, දුන්න ඊතලේ හොයාගන්නේ, කරත්ත රෝදේ හොයාගන්නේ. මේ එතන ඉඳලා මේ මෑත අපි අභ්‍යවකාශ යුගය කියලා කියන තැන දක්වාම මිනිස්සු මේ එක දිගට ආවේ පැවැත්ම සඳහා වෙච්ච. හරිද? පැවැත්ම සඳහා වෙච්ච අභියෝගයන් ජයග්‍රහණය කරන්න. ඒ කියන්නේ යථාර්ථය අපි මුහුණ දෙමින් ඉන්න යථාර්ථය ඉක්මවන්නේ කොහොමද? මේ යථාර්ථයට මුහුණ දීලා අපි මේකෙන් පරාජය වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? යථාර්ථය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන තැන ඉඳන් තමයි මේ හැම එකක්ම පටන් ගත්තේ. ඉතින් ඒ නිසා කලාව කියලා කියන්නේ අමුතුවෙන් ආප එකක් නෙමෙයි. එතකොට කලාව ගැන කියනවනේ මේ සමහරු කියනවා කලාව යනු මිනිසා බිහිවීමට ස්වල්ප මොහොතකට පෙර බිහිවිච්ච දෙයක් කලාව කියලා කියනවා. හරිද? ඔය වගේ කලාව යනු මේ යථාර්ථයේ සෞන්දර්යාත්මක ප්‍රතිනිර්මාණයක් කියනවා ඇරිස්ටෝටල් කියපු එක නේ. ඒතර කලාව යනු රස නිෂ්පත්තිය සඳහා තියෙන එකක් කියලා කියනවා. කලාව යනු මිනිසු ඥානනය කිරීම සඳහා තියෙන එකක් කියලා කියන මේ විදිහට කලාව සම්බන්ධයෙන් විවිධ ප්‍රවේශයන් තියෙනවා. හැබැයි කලාව බිහි වුණේ කොහොමද කියන සාකච්ඡාව ගත්තොත් එහෙම ඒ සාකච්ඡාව ඇතුලේ ඇත්තම අපිට පේන්න තියෙන්නේ පිළිගත හැකි දේ තමයි අර පේසිලි විජේගුණසිංහ මහාචාර්යවරු ඉදිරිපත් කරපු කලාව යනු මේ යථාර්ථ ජයග්‍රහණය කිරීම සඳහා මිනිස්සු දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් කියන කාරණාව. ඉතින් ඒ නිසා මේ මොහොතේ අපි මේ අරගල කරමින් ඉන්න ව්‍යාපාරයක් නේ. අපි අරගල කරමින් ඉන්න ව්‍යාපාරයක්. අපි අරගල කරන්නේ මොකද්ද? මොකක් සඳහාද? අපි අරගල කරනවා අපි ශිෂ්‍ය ව්‍යාපාර විදිහට, ශිෂ්‍ය සංගම් විදිහට අපි අරගලයක නිරතලා ඉන්නවා. මේ තියෙන යථාර්ථය අපිට පිළිගන්න බෑ. මේ තියෙන යථාර්ථය අපිට පිළිගන්න බෑ. මේ එක මිනිස්සු පිරිසක් කෝටිපතියෝ මේ වෙද්දී නේද? හිතන්නකො මේ වසංගත කාලයක් ඇතුළේනේ අපි ඉන්නේ. ඒතර වසංගත කාලය ඇතුලේ මේ වසංගතයේ පැතිරිච්ච 2020 අවුරුද්ද කියන අවුරුද්ද ඇතුලේ ලෝකේ ඉන්න බිලියනපතියෝ හරිද මිලියනපතියෝ එයාලා විශාල වශයෙන් තමන්ගේ ලාභයට වර්ධනය කරගෙන තියෙන වෙන කිසිම දායකට වැඩි උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තොත් ලංකාවේ ඉන්න ධම්මික පෙරේරා මේ ඊට පස්සේ අර LOLC සමාගමේ මේ අයිතිකාරයා නේද එතකොට ඒ කට්ටිය ගත්තට පස්සේ එයාලගේ ඉතිහාසය මේ සමාගම් පටන් ගත් ඉතිහාසයේ කවදාවත් වාර්තා නොකරපු මේ විදිහට ආදායමක් ලාභයක් ලැබලා තිනවා 2020 කියන අවුරුද්දේ. මේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ධම්මික පෙරේරාගේ මොනවාද හේලි සමාගම පටන්ගෙන අවුරුදු 143යි. ඒ අවුරුදු 143ෙම හොයන්න බැරි වෙච්ච විශාල ලාභ ප්‍රමාණයක් 2020 අවුරුද්ද හොයලා තියෙනවා. එතකොට එයාගේ يعني මේ අවුරුදු 143ක ඉතිහාසයේ දැන් මේ සමාගමේ අයිතිකාරයා මෙයානේ. ඒ ඉතිහාසයේ එක වෙන කිසිම අවුරුද්දක ඒ වගේ ලාභයක් හොයලා නැහැ 2020 හොයලා තියෙනවා. වසංගතයක් ඇතුළේ. අනිත් පැත්තෙන් මිනිස්සුන්ට කණ්ඩ බොන්න නැති වෙලා, රස්සා නැති වෙලා, පඩි කපනවා. මේ නේ උන් හිටිතැන් නැති වෙලා තියෙන මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට
දැන් අපි කියන මේ යථාර්ථය අපිට පිළිගන්න බෑ. මිනිස්සු මේ බෙහෙත් ටිකක් ගන්න බැරුව ඉස්පිරිතාලේ මේ දොරවල් ළඟ මැරිලා වැටෙන යථාර්ථය අපිට පිළිගන්න බෑ. මේක වෙනස් වෙන්න ඕනේ. මිනිස්සුන්ට නිදහස් සෞඛ්‍ය දෙන්න ඕනේ. මිනිස්සුන්ට ලෙඩක් වුණාට පස්සේ බෙහෙත් ටිකක් ලැබෙන්න පුළුවන් වෙන්න ඕනේ. අධ්‍යාපනයේට මේ අවතීර්ණ වෙන්න බැරුව, අධ්‍යාපනයේට ප්‍රවේශ වෙන්න බැරුව, පාසල් යන්න බැරුව ළමයි ඉන්නවා මහ විශාල සංඛ්‍යාවක්. ලංකාවේ විතරක් ඉන්නවා දැනට පාසල් වලට කෙරෙන වියදම. මේ නිදහස් අධ්‍යාපනය කියලා මොකක් හරි ආකෘතියක් ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතුළේ දැනට පාසල් සඳහා ක්‍රියාත්මක මේ දරන්න වෙන වියදම දරා ගන්න බැරුව පාසල් යා යුතු වයසේ ළමයි දැනටමත් ඉන්නවා 4,60,000ක ප්‍රමාණයක් ලංකාවේ මේ මහ බංකු වාර්තා අනුව දැනටමත් ඒ වගේ ප්‍රමාණයක් ඉන්නවා පාසල් නොයන මේ දෙමාපියන්ගේ ආර්ථික ගැටලු නිසා. ඉතින් මේ යථාර්ථය අපිට පිළිගන්න බෑ. මේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ තියෙන මේ සාමාන්‍යයෙන් අපි එදිනදා දක්න දේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ තියෙන එළවලු ටික, හාල් ටික, පළතුරු ටික ඒවා මහපාරේ අර වැස්සේ තෙමි පේමන්ට් අයින ඉටරෙදි දාලා බිම දාගෙන විකුණත් දිනේ අත්‍යවශ්‍ය දේවල්. කකුලේ දාන සපත්තුව AC කාමරවල තියලා රාක්වල හරි ලස්සන පිළිවෙලට තියලා ඒ තියෙන පිස්සු විකාර සමාජය අපිට පිළිගන්න බෑ. ඉතින් අපි කියන මේ යථාර්ථය වෙනස් කරන්න ඕනේ. හැමදිනාටම අධ්‍යාපනය ලැබෙන්න ඕනේ. හැමදිනාටම සෞඛ්‍ය ලැබෙන්න ඕනේ. හැමදිනාටම ජීවත් වීම සඳහා අයිතිවාසිකමක් තියෙන්න ඕනේ. ඒ සඳහා අපි අරගල කරනවා. ඒකට අපි අරගල කිරීමේ අරමුණ තමයි මේ අපි මුහුණ දෙන මේ යථාර්ථය. මේ ජීවන යථාර්ථය මේක පිළිගන්න බෑ. මීට වැඩිය හොඳට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. මීට වැඩිය හොඳට මිනිස්සුන්ට මේ සමාජයේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. මේ ජාතිවාද වලින් ආගම්වාද වලින් ඔද්දල් වෙච්ච සමාජයට වැඩිය හරි ලස්සනට එකමුතුව මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන්. ඒ සඳහා අපි මේ යථාර්ථය ඉක්මවන්න ඕනේ කියලා අපි අරගලයක් කරනවා. ඉතින් ඒ අරගලයේම එක කොටසක් තමයි අපිට මේ කලාව කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් කලාව කියලා කියන්නේ මේ යථාර්ථය ජයග්‍රහණය කිරීම සඳහා මිනිස්සු බිහි කරපු මේ විශිෂ්ට මේ එක ප්‍රවේශයක්නේ. නේ කලාව කියලා කියන්නේ. එන්නේ නැතුව යනවා. මේ දැන් ඒතර හරිනේ හම්බුරෝ. ඔව් හරි. මේ එතකොට කලාව කියලා කියන්නේ එහෙම මේ පවතින යථාර්ථය ජයග්‍රහණය කිරීම සඳහා මිනිස්සු බිහි කරපු දෙයක්. මනුෂ්‍ය සංස්කෘතියටම අයිති දෙයක්. ඉතින් ඒ නිසා අපි කලාව විග්‍රහ කරගන්න එතන ඉඳලා. අන්තර්ශිදල් ශිෂ්‍ය බල මණ්ඩල විදිහට මේ නේද සිස්සංගම් විදිහට ශිෂ්‍ය ව්‍යාපාර විදිහට අපි කලාව විග්‍රහ කරගන්නේ එතන ඉඳලා මේ මතවාදයේ ඉඳලා. එතකොට ඒ අනුව තමයි අපි කලා උළෙලවල කියන කතාවට ප්‍රවේශයක් ගන්නෙ. එතකොට දැන් අපේ මාතෘකාවට යමු. අපේ මාතෘකාව තියෙන විශ්වවිද්‍යාලවල කලා උළෙලවල මොකටද කියන එක සම්බන්ධවනේ. සහෝදරයනි සහෝදරවරුනි අපි දන්නවා දැනට විශ්වවිද්‍යාලවල කලා උළෙලවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සමහරක් විට මෙතන ඉන්න ඔයාලට මේ තියෙන තත්ත්වය ඇතුලේ මේ විශ්වවිද්‍යාලවලට එන්න ලැබෙන්නේ නැතුව ඇති. ආවත් ගොඩක් කාලයක් සමහරක් විට ඉන්න නැති වෙන්නේ නැති විශ්වවිද්‍යාල ඇතුලේ. අධ්‍යක්ීම් ලබන්න බැරි වෙන්නේ නැති. මේ විශ්වවිද්‍යාලයක කලා උළෙලක් කොහොමද කරන්නේ? කැලණියේ මංජුසාව කලා උළෙල මේ කොහොමද කරන්නේ? විහිදුර අභියස කලා උළෙලක් දැකලා නැතුව ඇති කොහොමද කරන්නේ? මේ අත්දැකීමක් ඔයාලට ගන්න මේ තියෙන වෙලාවේ ඉඩකඩ නැතුව ඇති. මේ දැන් මේ තියෙන විශේෂ වෙලාවක්නේ විශ්වවිද්‍යාල අවුරුදු 1කමාරකට වැඩි කාලයක් තිස්සේ දැන් වහලා දාලා එතකොට මේ ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ නේ. ඒතර අපිට තනි තනියෙන් හුදකලාව ගෙවල් වල ඉඳලා වැඩ කරන්න වෙලා. ඒකට ඒ ඇතුළේ දැන් මේ තනියෙන් ගෙවල් වල ඉන්න ගමන්නේ මේ එකිනෙකාගෙන් වෙන් වෙලා ඇහැට පේන්නේ නැතුව ඉන්න ගමන්නේ අපි මේ තියෙන අවකාශයන් පාවිච්චි කරලා කොහොම හරි මේ එකතු වෙලා සාකච්ඡාවක් සංවාදයක් හදාගන්න උත්සාහ කරන්නේ. අපේ සාමූහිකත්වය හදාගන්න නේද? විශ්වවිද්‍යාල අරලා තිබ්බනම් අපිට මේ සාකච්ඡා ගන්න පුළුවන් මෙහෙම මේ කෙලින් මූණට මූණ බලාගෙන සංවාද වාද විවාද ඇති වෙන්නේ එතකොටනේ. ඉතින් මේ ඒ වගේ අත්දැකීමක් අපිට දැන් ගන්න විදිහක් නැහැ මේ තියෙන එක ඇතුලේ. ඒ නිසා කොහොම හරි විශ්වවිද්‍යාල ආරම්භ කරන්න කියලා මේක ඇතුලේ නේද? දැන් අවුරුදු 20 මේ පාටද 30 20 අයට අත වැක්සින් විදිනවනේ. ඒ විශ්වවිද්‍යාලවලට විදලා පටන් ගන්න බැරි විශ්වවිද්‍යාල. එතකොට මේ තව තියෙනව නේද? දැන් අර අවුරුදු 5න් ඉහළ හිටත් මේ පුංචි ළමයින්ටත් වැක්සින් ගහන්න කතා කරනවනේ. ඉතින් විශ්වවිද්‍යාල සම්බන්ධව කතා බහක් වත් නැති වෙන්න හේතුවක් නැහැනේ. වැඩක් පටන් ගන්න බෑ. ඒ හින්දා අපි ඒ අරගලයක් කරමු. එතකොට මේ අපිට කලා උළෙලක් කරන්න දැන් අද මේ කලා උළෙල කෙරෙන මංජුසාව කලා උළෙල සහෝදරවරු සංවිධානය කරන්න මූලිකම හේතුවක් තමයි එක පැත්තකින් දැන් බිහිදුර අභියස කලා උළෙලට ප්‍රවේශයක් ගන්න අපි වෙනදා මේ මංජුසාව කලා උළෙල කරන්නේ. හැබැයි මේ මොහොතේ අපිට මේ කලා උළෙල කිරීමේ මූලික පරමාර්ථය වෙන්න ඕනේ මං කියන දැන් මේ අපිට විසිරලා ඉන්න පිරිස එකතු කරගන්න. නේ විසිරලා ඉන්න පිරිස එකතු කරගන්න අපි මොන හරි සංවිධාන වැඩකට කට්ටිය එකතු කරගන්න සිස්සංගමේ මේ ගෙන්න ක්‍රියාවලිය වටේට පිරිසක් එකතු කරගන්න ලොකු ශක්තියක් අපිට මේ කලා උළෙලෙන් ගන්න පුළුවන්. එතකොට ප්‍රවේශයක් අලුත් ප්‍රවේශයක් අපිට ගන්න පුළුවන් මේක ඇතුලෙන්. ඉතින් ඒ නිසා මේ තීන තත්ත්වය ඇතුලේ කොහොමද අපි සාර්ථක කලා උළෙලක් බවට පත් කරගන්නේ කියන එක සම්බන්ධයෙන්
මේ අපිට වැඩ කරන්න පුළුවන්. මේ එතකොට සහෝදරවරු මම මෙහෙම කතාවක් කිව්වේ දැන් විශ්වවිද්‍යාලවල කලා උළෙලවල් ආරම්භ වෙච්ච කාලෙත් මේ විදිහටම නෙමෙයි. නමුත් මේ හා යම් සමාන තත්ත්වයක් තිබ්බා. මේ විශ්වවිද්‍යාලවල මේ කලා උළෙලවල ආරම්භ වෙන්නේ 90 දශකයේනේ. පළවෙනි කලා උළෙල පේරාදෙණිය ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 1993 ආරම්භ කරන්නේ මුලින්ම. එතකොට දැන් එහෙම කලා උළෙලවල් ආරම්භ කරේ ඇයි? සහ මේ කලා උළෙලවල් ආරම්භ කරපු කාලේ තිබ්බ වටපිටාව මොකක්ද? ඔයාලා අහලා ඇතිනේ 1977 ජේ.ආර්. ජයවර්ධන බලයට ආවා ජනාධිපතිවරයා නේ ජේ.ආර්. ජයවර්ධන බලයට ආපු වෙලාවෙ ඉඳලා අධ්‍යාපන විකුණන සෞඛ්‍ය විකුණන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් පැහැර ගන්න විශාල වැඩපිළිවෙලක් දියත් කරා. ඒ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ලොකු මර්ධනයක් දියත් කරා. එතකොට මේ 88 89 කැරැල්ලක් ඇති වුණා. දැන් මේ ජේ.ආර්. ගේ නවලිබරල් වැඩපිළිවෙලට එරෙහිව ඒ කැරලි ගහපු දැන් විශ්වවිද්‍යාලවල සහෝදරවරු සහෝදරියෝ විශාල ප්‍රමාණයක් ඒකෙදි ඝාතනය වුණා. මේ අපි කතා කරන දැන් විරුසිසු විදිහට කතා කරන මේ කවුද අපි අරගල කරානේ. එතකොට අන්තරේ විදිහට නේද මොනවාද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන දවල පත්‍රිකාව මේ වගේ මහා අධ්‍යාපනයේ විකුණගෙන කරන නිදහස් අධ්‍යාපනයේ වනසන ප්‍රතිසංස්කරණ ගොඩක් ගෙනාවනේ. එතකොට ඒ ගෙනාපු ප්‍රතිසංස්කරණ විරුද්ධව දැවැන්තම අරගලයක් ගියා. හරි දැවැන්ත අරගලයක් ගියා. එතකොට ඒ අරගලයේදී මේ 88 89 කාලේදී විශේෂයෙන්ම මේ අපේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු සහෝදරවරු මහා සිස්සංගම් වල හිටපු සහෝදරවරු අන්තරේ විදිහට වැඩ කරපු අය ඒ සියලු දෙනා ඝාතනයට ලක් වුණා. 1993 වෙද්දී ජනාධිපති හිටියේ ප්‍රේමදාසනේ. එතකොට ප්‍රේමදාස මේ කවුද ජේ.ආර්. සහ මේ ප්‍රේමදාස ජනාධිපතිවරු දෙදෙනාම කියලා කියන්නේ දැවැන්ත විදිහට මර්ධනය කරපු මිනිස්සු මරපු මේ 88 89 විතර 60000ක් මරුවානේ. මේ තරුණ පරම්පරාව. එතකොට මේ එහෙම පාලනයක් තිබ්බේ. එතකොට විශ්වවිද්‍යාල අවුරුදු 7ක් තිස්සේ වහලා තිබ්බේ. දැන් අපි මේ අවුරුදු 1කමාරක් විශ්වවිද්‍යාල වහපු තත්ත්වයකට මුහුණ දීලා තියෙන වසංගතයේ හින්දා විශ්වවිද්‍යාල අවුරුදු 7ක් තිස්සේ වහලා දාලා තිබ්බේ. හරි දැවැන්ත මර්ධනයක්. විශ්වවිද්‍යාල හිර කඳවුරු කරලා තිබ්බේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මේ වගේ ගොඩනැගිලි හිර කඳවුරු කරලා තිබ්බේ. හරි මට කැලණිය ගැන මට අත්දැකීමක් නැහැ කොහොමද කියලා හොස්ටල් වල එහෙම මේ කොහොමද තියෙන්නේ කියලා. නමුත් ජපුරේ එහෙම දැන් මම ජයපුරේ හින්දා මම දන්නවා ජපුරේ මේ අර හිර කඳවුරු විදිහට පාවිච්චි කරපු ගොඩනැගිලි තියෙන අර සෝරත නිවාසියාගාරේ දැන් ගෑනු ළමයි ඉන්න එක. මේ එතකොට රතනසාර ගොඩනැගිලි වගේ තාම තියෙනවා දැන් බිත්ති අර හිරකරු විදිහට ඉන්න අය බිත්තියේ ඇඳපු මේ චිත්‍ර මේ ලියපු කවි පාට අනම්මනම් ඒවා තාම ඒ විදිහටම තියෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාල හිර කඳවුරු බවට පත් කරලා අවුරුදු 7ක් තිස්සේ විශ්වවිද්‍යාල වහලා දාලා දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක කරලා තිබ්බේ. අන්තරේ හිටපු හැම කැඳවුම් කරුවෙක්ම මරලා දාලා තිබ්බේ. අන්තරේට කැඳවුම් කරු හිටියේ නැහැ. කියන්නේ පත් වෙන කැඳවුම් කරු මරලා දැම්මා. 93 වෙද්දි සම්පූර්ණයෙන් සුද්ධ කරලා තිබ්බේ. ශිෂ්‍යාපාරයට ආයේ මුලින් ඉඳන් අලුතෙන්ම හදන්න ඕන වෙලා තිබ්බේ. හරි. එතකොට දැන් අන්න එහෙම තත්ත්වයක් තමයි 1993 මේ කාලෙ වෙද්දී තිබ්බේ. ඊට පස්සේනේ දැන් මේ සිස්සංගම් තහනම් වෙලා තිබ්බේ විශ්වවිද්‍යාලය ඇතුලේ. සිස්සංගම් තහනම් වෙලා කොහෙවත් සිස්සංගම් නැහැ. ඊට පස්සේ තමයි 1992 අවුරුද්දේ මේ අන්තරය ඇතුලේ සාකච්ඡාවක් හදාගෙන දැන් ඉතුරු වෙලා හිටපු සහෝදරවරු ටික එකතු වෙලා සාකච්ඡාවක් හදලා ශිෂ්‍යාපාරේ අන්තරේ නැවත පණ ගස්සලා ගන්න ඕනේ. නැවත මේ සංවිධාන හදලා ගන්න ඕනේ කියලා 1992 මේ සාකච්ඡාවක් අරගෙන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු පටන් ගන්න. හොඳයි. ඒතර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ආරම්භ කරනවා. එතකොට මේ ඒ විදිහට හැදෙනවා මොනවාද කැලණි ඒකාබද්ධ ශිෂ්‍ය සංවිධානය සිස්සංගම් තහනන්නේ මහා සිස්සංගම් තහනම්. ඉතින් ඒ නිසා තමයි මේ විවිධ නම් වලින් දාගෙන සිස්සංගම් හදන්නේ. කැලණි හදනවා ඒකාබද්ධ ශිෂ්‍ය සංවිධානය. ඊට පස්සේ ජපුරේ හදනවා මේ ජපුරේ පොදු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව. ඊට පස්සේ රුහුණේ පොදු ශිෂ්‍ය සන්ධානය. මොරටුවේ ශිෂ්‍ය සහයෝගිතා ව්‍යාපාරය. හරි. මේ විදිහට මේ ඔන්න ශිෂ්‍ය ව්‍යාපාරේ කටයුතු ආරම්භ කරන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙන්න මේ කාලේ තමයි 1993 අවුරුද්ද වෙද්දී තව ප්‍රවේශයක් අන්තරේ ගන්නවා. ඒ තමයි මේ අන්තරේ හදනවා මොකද්ද දැන් අද අපි නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරය හදන්නේ. හරිද? නිදහස් අධ්‍යාපන උදෙසා ජන ව්‍යාපාරය හදලා තියෙනා වගේ මේ දැන් ඒ මොහොතේ අන්තරේ හදනවා මේ කියන්නේ සියලු ශිෂ්‍ය මොනවාද ඒතර ශිෂ්‍ය සංවිධාන ඊට පස්සේ වෘත්තීය සමිති බහුජන සංවිධාන ඊට පස්සේ වාමාංශික දේශපාලන පක්ෂ මේ හැම එකක්ම එකතු කරලා බහුජන ස්වරූපයකින් මේ 93 අවුරුද්දේ හදනවා සිසු ජන සහයෝගිතා ව්‍යාපාරය. සිසු ජන සහයෝගිතා ව්‍යාපාරය. එතකොට මුලින්ම විශ්වවිද්‍යාලවල කලා උළෙලවල් සම්බන්ධව සාකච්ඡාවක් මතුවෙන්නේ මෙන්න මේ සිසු ජන සහයෝගිතා ව්‍යාපාරය ඇතුළේ. හරි. සිසු ජන සහයෝගිතා ව්‍යාපාරයෙන් තමයි යෝජනාවක් එන්නේ විශ්වවිද්‍යාලවල කලා උළෙලවල් කළ යුතුයි කියන එක සම්බන්ධයෙන්. එතකොට මේ දැන් විශ්වවිද්‍යාලවල කලා උළෙලවල් කරන්න ඕනි කියන සාකච්ඡාව එන්න ප්‍රධාන කාරණා දෙකක් බලපෑවා. මේ සාකච්ඡාවේ එහෙම යෝජනාවක් කියන්නේ එකක් තමයි
දැන් මේ විසිරීලා තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය. විශ්වවිද්‍යාල මේ එක පැත්තකින් දැන් සිස්සංගම් පහනම් වෙලා ක්‍රියාකාරීන් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා එහෙම තියෙන තත්ත්වයක් ඇතුළත නැවත ශිෂ්‍යෝ මොකක් හරි අපි වැඩකට සංවිධානය කරන්න ඕනේ. හරි. ඒ වැඩේට කලා උළෙලක් කියන එක අපිට මේ යොදා ගන්න පුළුවන්. ඒතර කලා උළෙලකට දැන් කලා උළෙල කියන එකක් කරන ලොකු වැඩක් නේ. ඒතර කලා උළෙලක් කරනකොට ඒකට අපි හැමෝටම එකතු වෙලා නේද විවිධ පාර්ශවල අයට එකතු වෙලා මේකේ වැඩ කරන්න පුළුවන්. මොකද මේ විශාල මර්ධනයක් ක්‍රියාත්මක වෙච්ච මොහොතක් නිසා දැන් මේ මොන හරි විදියකින් දැන් පිරිස එකතු කරගන්න අවශ්‍යයි. හරි ආය ඇහෙනව නේද? මේ එතකොට අපිට අවශ්‍යයි මේ යම්කිසි දැන් එහෙම ප්‍රවේශයක් ගන්න. ඉතින් ඒ නිසා එක පැත්තකින් තිබ්බේ අවශ්‍යතාවය නේ නැවත ශිෂ්‍යයන් සංවිධානය කරලා ගන්න එක. සහ අනිත් එක තමයි මේ මොහොත වෙද්දී කලා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇතුලේ තිබුණු ඒකාධිකාරය. කලා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇතුලේ තිබුණේ ඒකාධිකාරයක්. ඒ ඒකාධිකාරය තමයි රාජ්‍ය ඒකාධිකාරය. රජය තමයි සියල්ල ගැන තීරණ කරේ. රජය තමයි සාහිත්‍ය නිර්මාණ ඇගයීම් කරේ. පොතක් ලියවුනොත්, කවි පොතක් ලියවුනොත්, නවකතාවක් ලියවුනොත්, කෙටි කතාවක් ලියවුනොත් ඒ හැම එකක්ම මේ රජයෙන් තමයි ඒවට ඇගයීම් දුන්නේ. රජය තමයි නිර්ණායක හැදුවේ. එතකොට අර දැවැන්ත මර්ධනකාරී රජයක් නේද? දැන් ඒ රාජ්‍යයට අවශ්‍ය මේ මතවාදයන් හදන්න තමයි කලාව පාවිච්චි කරේ. ඉතින් ඒ නිසා දැන් මේ රජයට පාක්ෂිකව කවුරු හරි ලිව්වොත්, රජයට හිතවත් විදිහට කවුරු හරි ලිව්වොත්, කවුරු හරි මොන හරි කලා නිර්මාණයක් කරොත් ඒවට තමයි සම්මාන හම්බුනේ. හරි. එතකොට එහෙම යම් අර කලා ක්ෂේත්‍රය කියන එක රාජපාක්ෂික කරලා තිබ්බේ මේ මොහොත වෙද්දී මේ රාජ්‍ය ඒකාධිකාරය විසින්. ඉතින් ඒ නිසා මේ මොහොතේ අවශ්‍ය වුණා සාදුරු මයික් ඕෆ් කරගමු. මයික් ඔන් වෙලා තියෙන කාගේ හරි. මේ එතකොට මෙන්න මේ தත්ත්වය ඇතුලේ මේ දැන් කතාවක් ආවා අපිට අවශ්‍යයි විකල්ප කලා භාවිතාවක්. විකල්ප ඇගයීම් ක්‍රමයක්. මේ දැන් මේ රජයෙන් මේ රජයට මේ මොන හරි විදියකින් රජයට ගොට්ටල්ලන මේ අයට දෙන මේ සම්මාන දෙන කලාහුලවල වලට වැඩිය මේ ඒ වගේ ප්‍රවේශයන්ට වැඩිය අපිට අවශ්‍යයි විකල්ප කලා භාවිතාවක් අවශ්‍යයි. හරිද? මේ විකල්ප කලා කරුවන් පිරිසක් බිහි කරන්න පුළුවන් ප්‍රවේශයක් අවශ්‍යයි. ඉතින් අන්න ඒ මූලික කරුණු දෙක තමයි මුලින්ම සාකච්ඡාවට ලක් වෙන්නේ. එතකොට ඒ සාකච්ඡාව උඩ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මැදිහත් වෙලා මුලින්ම එක කලා උළෙලක් සංවිධානය කරනවා. එතකොට ඒක ඒ කලා උළෙල සංවිධානය කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියනකොට මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා සිස්සංගමනේ දැන් අද මේ කලා උළෙල කරන්නේ පේරාදෙණියේ. නමුත් මේ දැන් මේ මොහොතේ දැන් අර මේ ආරම්භක මොහොතේ මේක පේරාදෙණිය කලා උළෙල නෙමෙයි මේක අන්තරේ කලා උළෙල කරන්නේ පේරාදෙණියේ. පේරාදෙණිය කරන්නේ නමුත් අනිත් සියලුම විශ්වවිද්‍යාලවල සහෝදරව එකතු කරගත්ත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරපු මේ කලා උළෙල තමයි පටන් ගන්න. එතකොට ඒ තමයි පේරාදෙණිය ශිෂ්‍ය සාහිත්‍ය උළෙල. එතකොට පේරාදෙණිය ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 1993 මුලින්ම මේ ආරම්භ කරනවා. ඒක අන්තරේ කලා උළෙල. එතකොට ඒක ඇතුලේ මේ අරමුණු දෙකක් මූලික කරගන්නවා. එකක් තමයි රාජ්‍ය සාහිත්‍ය උළෙලට විකල්පයක් නිර්මාණය කිරීම. හරි මේ රාජ්‍ය සාහිත්‍ය උළෙලට විකල්පයක් නිර්මාණය කිරීම කලාකෘති ඇගයීම් කිරීම සඳහා විකල්ප ප්‍රමිතියක් නිර්මාණය කර ගැනීම අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකට ඒක මූලික අවශ්‍යතාවයක්. එකක් ඒක අරමුණක්. හරි ඊට පස්සේ අනිත් එක තමයි ශිෂ්‍යයන්ගේ සාහිත්‍ය උළෙලක් බවට පත් කරන එක. බවට මේක පත් කරන එක. ශිෂ්‍යයන්ගේ සාහිත්‍ය උළෙලක් බවට මේක පත් කරන්න ඕනේ කියන එකෙන් කිව්වේ දැන් කියන්නේ ශිෂ්‍යෝ අතරින් විශ්වවිද්‍යාලවල පාසල්වල ඉන්න ශිෂ්‍යෝ අතරින් අලුත් කලා පරපුරක් බිහි කරන්න ඕනේ. දැනට ඉන්න මේ කලාකරුවන්ට අමතරව දැනට කලා ක්ෂේත්‍රයේ බිහි වෙලා ඉන්න මේ ප්‍රවීණ විදිහට ඉන්න අයට අමතරව අපි විකල්ප මේ කලාකරුවන් ප්‍රමාණයක් බිහි කරගන්න ඕනේ. හරි විකල්ප කලාකරුවන් ප්‍රමාණයක් බිහි කරගන්න ඕනේ. එතකොට මේ පාසල් වලින් විශ්වවිද්‍යාල වලින් අපි අලුත් කලා පරපුරක් පටන් ගන්න ඕනේ. මෙන්න මේ අරමුණු දෙක උඩ තමයි මේක පටන් ගන්න. හරිද? මූලික එක විකල්ප සාහිත්‍ය උළෙලක්, විකල්ප කලා උළෙලක් කියන එක සහ අනිත් එක අලුත් කලා පරපුරක් බිහි කරගන්න එක. අලුත් ට්‍රෙන්ඩ් එකක් හදන එක කලාව සම්බන්ධයෙන්. හරි? කලාව සම්බන්ධයෙන් අලුත් ට්‍රෙන්ඩ් එකක් හදන එක මේ තියෙන රාජ්‍ය ඒකාධිකාරයට එරෙහිව. එතකොට ඔන්න ඔය අරමුණු දෙක උඩ තමයි පේරාදෙණිය ශිෂ්‍ය සාහිත්‍ය උළෙල මේ 1993 පටන් ගන්න. ඒතර 93 මේක පටන් ගත්ත වෙලාවේ දැන් අද අපි කලා උළෙලක් කරනකොට සම්මාන දෙනවා, සහතික දෙනවා, ඔහොම කරනවානේ. නමුත් ආරම්භක මොහොතේ මේක එම අර සම්මාන සහතික දෙන එහෙම කලා උළෙලක් උනේ නැහැ.
මේ ඒ දැන් ඒ තත්ත්වයේ මේකපත් කිරීම සඳහා සාකච්ඡාවක් තිබ්බා. නමුත් මේ ඒ දැන් එහෙම කරේ නැහැ. නමුත් පුළුවන් වෙනවා මේ විශ්වවිද්‍යාල පාසල් මේ හැම කෙනෙක්ම එකතු කරගත්ත හොඳ වැඩක් කරන්න පුළුවන් වෙනවා මේ කලාවුල්ල ඇතුලේ. හරි දැන් හිතන්නකෝ දැනට මේ ඒක ලොකු පිරිසක් බිහිවනවා. දැන් හිතන්නකෝ මේ දවස්වල සින්දු ලියන ප්‍රසිද්ධ කෙනෙක් නිලාර් එම් කාසිම් ඊට පස්සේ සාමිනාදන් විමල් වගේ අය මේ විදිහට අර දැන් අද මේ ඉන්න කවියෝ විදිහට අද પરම්පරාවේ මොනහරි අර වැඩිහිටි කවියෝ විදිහට ඉන්න විශාල ප්‍රමාණයක් මේ පොත්පත් රචකයෝ නේද මේ පුවත්පත් කලාවේදියෝ විදිහට මේ විදිහට ඉන්න අති විශාල ප්‍රමාණයක් මේ පේරාදෙනියෙන් කරපු මේ ශිෂ්‍ය සාහිත්‍ය වලින් දේ ගත්ත ප්‍රවේශය ඇතුලේ බිහි කරපු අය. හරිද? ඒකට එහෙම විශාල ප්‍රමාණයක් ඉන්නේ. ඒ කියන්නේ අලුත් ට්‍රෙන්ඩ් එකක් බවට මේක මේපත් වෙනවා. මේ අන්තරින් කරපු කලාවලල කියන එක. එතකොට දැන් කොච්චර ඒ කියන්නේ ඒකට මේ මිනිස්සු සම්බන්ධ කරගත්තේ කොහොමද කියනවනම් දැන් අද කලාවුල්ල කරනකොට අපි මේවට මුදල් මේ එකතු කරන්න මේ දැන් අද විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියන සීමාව විතරක්නේ අපි කැට යන්නේ යනම නම් ඔක්කොම කරන්නේ ආධාර පත්‍රය යන්නේ කැට යන්නේ ඔක්කොම කරන්නේ අපිනේ. නමුත් මේ දැන් මේ වෙලාවේ පාසල් ළමයි පවා සම්බන්ධ කරගෙන මේ විශ්වවිද්‍යාලවල මේ කැට යනවා. පාසල් ළමයි එනවා. හරිද? කලාවුලේ කැටේට පාසල් ළමයි එනවා. ඒතරන්නේ මේ වගේ මේ يعني පුළුල් සහයෝගීතාවක් ඇතුව පාසල් වල විශ්වවිද්‍යාල වල මේ පුළුල් සහයෝගීතාවක් ඇතුව අපිට විකල්ප කලාවුල බිහි කරගන්න අවශ්‍යයි කියන තැනින් මේ කලාවුල වල ආරම්භ කරනවා. එතකොට එහෙම ආරම්භ කරපු මේ කලාවුල ඒක සාර්ථක වීමත් සමග පෙරාදෙණියේ විශ්වවිද්‍යාලය තුල කරපු මේ අන්තරේ කලාවුල සාර්ථක වීමත් සමග ඊට පස්සේ 1900 මේ 95 වගේ වෙද්දී නැවත මේ ඒ කියන්නේ මේකෙන් පස්සේ තව එකක් එනවා හොඳේ. ඒ කියන්නේ දැන් මේ විකල්ප සාහිත්‍ය උළෙල කරාට පස්සේ ඔන්න ඊට පස්සේ දැන් ඒක ආభాෂය කරගෙන තව විකල්ප මේ කලා උළෙල් බිහි වෙනවා. විශ්වවිද්‍යාල වලින් පිට ජනතා සාහිත්‍ය උළෙල, ස්වාධීන සාහිත්‍ය උළෙල හරිද මේ විදිහට සාහිත්‍ය උළෙල් කිහිපයක්ම බිහි වෙනවා විකල්ප භාවිතාවන් විදිහට. එතකොට ඒවා ඇවිල්ලා මේ කියන අලුත් ට්‍රෙන්ඩ් එකක් අපිට හදන්න පුළුවන් වෙනවා විශ්වවිද්‍යාලය ඇතුලේ. මේ ගත්ත ප්‍රවේශයත් එක්ක. ඉතින් ඒ නිසා දැන් 1995 වගේ වෙද්දී මේ නැවත සාකච්ඡාවක් වෙනවා අනිත් විශ්වවිද්‍යාලවලත් මේ කලාවුල්වල ආරම්භ කරන්න කියන්නේ අවශ්‍යයි කියන සාකච්ඡාවක්. ඒකට මේ මොහොතේ අන්තරය ඇතුලේ සාකච්ඡාවක් එන්නේ දැන් මේ කලා උළෙලවල් විදිහට දැන් හැමතැනම මේ විශ්වවිද්‍යාලවල කරන්න බෑ එකම විදිහේව කරන්න බෑ නේද හැමතැනම සාහිත්‍ය වල කරන්නත් බෑ නිකන් මේ සින්දුවක් කියලා නටලා මේ මොකක් හරි එකක් කරලා යන එක කලා උළෙලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි විශ්වවිද්‍යාලවලට වෙන වෙනම විෂයයන් බෙදාගන්න. හරිද? වෙන වෙනම විෂයන් බෙදාගමු. විෂයන් බෙදාගෙන අපි ඒ Tamanට අයත් ක්ෂේත්‍රයට අදාළ මැදිහත්වීමක් කරමු. හරි. ඒතර ඔන්නෝම විෂයන් බෙදාගෙන විශ්වවිද්‍යාලවල කලා උළෙල් ආරම්භ කරනවා. කැලණිය විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම කැලණිය විශ්වවිද්‍යාලයේ බිහිදුර අභියස කලා උළෙල් ආරම්භ කරනවා. ඒතර කැලණිය විශ්වවිද්‍යාලයේ බිහිදුර අභියස කලා උළෙලේ අරමුණ තමයි ඒකේ විෂය ක්ෂේත්‍රය තමයි මේ මොකද්ද? ප්‍රාසංගික කලා. ඒ කියන්නේ සංගීතය, ගීතය, නර්තනය හරිද? දැන් මේ වගේ අර ප්‍රාසංගික කලා කියන කොටසට මේ අයත් මැදිහත් වීමක් තමයි කැලණි විශ්වවිද්‍යාලය බිහිතුර අභියසින් කරන්නේ. ප්‍රාසංගික කලා කැලණියට දෙන්නේ ඒක. ඊට පස්සේ ජපුරට දෙනවා වේදිකාවේ මහ පොළොව කලා උළෙල ජපුර. එතකොට ඒ ආරම්භ කරන්නේ ඒකත් එක්ක 1997. එතකොට ජපුරේ කරපු එක තමයි කියන්නේ ජපුරට බහර දුන්න එක තමයි කෙටි නාට්‍ය ශාස්ත්‍රය. නාට්‍ය ශාස්ත්‍රය. මේ නාට්‍ය ශාස්ත්‍රය ඒතර ඒක ජපුරේ කරන්නේ කෙටි නාට්‍ය වලලක්. මේ වේදිකාවේ මහ පොළොවට කලා උළෙල. එතකොට ආයේ නැවත රුහුණ විශ්වවිද්‍යාලයට බාර දෙනවා සිනමා කෙටි චිත්‍රපට මේ ඩොකියුමන්ටරි අනේ ඒ සයිඩ් එක දෙනවා මොනවාද රුහුණ විශ්වවිද්‍යාලයට. ඒතර පේරාදෙණියේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙල කියන එක මාගේ දේශීය ආයුධ කරනු මැන කියන කලාවල බවට පත් වෙනවා. එතකොට ඒකට බාර දෙන එක තමයි මොනවාද මේ සාහිත්‍ය ශාස්ත්‍රයනේ කෙටි කතා නවකතා මේ ඊට පස්සේ කවි ඒවා පේරාදෙණියේ සාහිත්‍ය වලින් මේ ඒ විෂය ආවරණය කරනවා. ඊට පස්සේ අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය. හරි අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කලාවුලක් වල දැකලා නැහැ අහලත් නැහැනේ. නමුත් අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලිනුත් මේ කලාවුලක් ඒ කාලේ කරා. කියන්නේ යම් කාලයක් කරගෙන ආව පස්සේ ඒක නැවතුණා. ඒතර එයාලගේ මැදිහත් වීම තිබේ චිත්‍ර කලාවට. චිත්‍ර ක්ෂේත්‍රයට චිත්‍ර මූර්ති ඒ ක්ෂේත්‍රයට මැදිහත් වුණේ අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය. ඒතර මේ විදිහට මේ එක විදිහට විශ්වවිද්‍යාලවල මේ කලා උළෙලවල් ආරම්භ කරනවා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මැදිහත් වීමෙන් විවිධ ක්ෂේත්‍රයන්
අරබයා. එතකොට දැන් මේවා ආරම්භක යුගයේදී අපිට පුළුවන් වෙනවා මේ විකල්ප කලාවුල්වල් කියන තැනින් මේක ගන්න අපි. එතකොට දැන් උදාහරණයක් විදිහට මේ ජපුරේ වේදිකා නාට්‍යවල ගත්තොත් එහෙම නේද මේ වේදිකාවේ මහ පොළොවට නාට්‍යවල ගත්තොත් එහෙම ඒක රාජ්‍ය නාට්‍යවලට අභියෝග කරමින් තමයි වේදිකාවේ මහ පොළොවට තියන්නේ. ඒතර රාජ්‍ය නාට්‍යවලදී මේ මොනවාද අර මොන හරි දැන් රජයනේ නිර්ණායක හදන්නේ. ඒතර ඒවට එන්න බැරි වෙන අංකුර කලාකරුවෝ තව විශාල ප්‍රමාණයක් ඉන්නවා සමාජය ඇතුලේ. එයාලා කොහොමද පණ ගහලා ගන්නෙ? එයාලට කොහොමද අතහිත දෙන්නේ වේදිකාවට එන්න? හරිද? ඒක තමයි කරන්නේ. කැලණියෙන් කරන්නේ ඒක. මේ ගායකයෝ විදියට බිහි වෙන්න ඉන්න අය, නර්තන ශිල්පියෝ විදියට බිහි වෙන්න ඉන්න අය. එතකොට මේ වාදකයෝ විදියට බිහි වෙන්න ඉන්න අය නේ. එතකොට එයාලට දැන් එයාලව කොහොමද සමාජයේ හැම ඉන්න ගොඩක් අය ඉන්න අවස්ථාවක් නොලැබෙන මේ අර තියෙන මොන හරි අවශ්‍ය තියෙන සාමාන්‍ය ඇගීම් ක්‍රමය ඇතුලේ ඇගීමකට ලක් නොවන නමුත් ඇත්ත දක්ෂයෝ හරිද ඇත්ත දක්ෂයෝ විශාල ප්‍රමාණයක් සමාජය ඇතුලේ ඉන්නවා. ඒත් එයාලා හදලා ගන්න ඕනේ. සහ දැන් විශේෂම ශිෂ්‍යයෝ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ පාසල් ශිෂ්‍යයෝ මේ ක්ෂේත්‍රය දෙකනේ අපි ගන්නෙ. එතකොට මේ දැන් තව එහෙම අංකුර කලාකරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙම પરම්පරාවක් අපි බිහි කරන්න ඕනේ. මේ රජයේ නිර්ණායකර ක්‍රෝටන් ගස් වගේ කපට කොටලා හදන කලාකරුවන් වෙනුවට නිදහස් චින්තනයකින් යුක්ත අලුත් කලා පරපුරක් බිහි කරන්න ඕනේ කියන තැනින් තමයි එතකොට මේ ප්‍රවේශය මුලින්ම ආරම්භ වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට. එතකොට ඔන්න ඕක තමයි දැන් විශ්වවිද්‍යාලවල කලාඋල්ලවල් ආරම්භ වීමට අදාළව තියෙන ඉතිහාසයේ මේ මොහොතේ ඇතිවෙච්ච මේ සාකච්ඡාව සහ මේ මොහොතේ තිබුණු தত্ত্বය ඒවා පටන් ගන්න තිබුණු අරමුණු නේ. එතකොට දැන් අපිට මේ සාකච්ඡාව හදාගන්න පුළුවන්. එහෙනම් දැන් මේ විශ්වවිද්‍යාලවල දැන් ඒ සාහිත්‍ය උළෙලවල් කලාවල් වේදිකා නාට්‍ය උළෙලවල් ප්‍රාසංගික කලාවල්වල් අපි දැන් තියෙන තැන කොතනද නේ? දැන් තියෙන තැන ගත්තොත් එහෙම ඇත්තරම දැන් මේ කියන්නේ මේ මොහොතේ අපිට අවශ්‍ය වෙන්නේ ඇයි එහෙම එකක් මේ දැන් නැවත පණ ගහලා ගන්න අවශ්‍ය වෙන්නේ ඇයි? දැන් තියෙන තැන ඇත්තරම ගත්තොත් එහෙම මේ ආරම්භක මොහොතේ වැඩිය විශ්වවිද්‍යාලවල කලාවල්වල් යම් තරමක පසුබෑමක තමයි අපි ඉන්නේ නේ. කියන්නේ ඒ පැත්තෙන් ගත්තොත් එහෙම අපි යම් තරමක පසුබෑමක ඉන්නේ නේ. මේ දැන් කියන්නේ දැන් අලුතෙන් සමාජය ඇවිල්ලා තියෙන එක එක ට්‍රෙන්ඩ් ඇවිල්ලා තියෙනවා. එක එක දේවල් ඇවිල්ලා තියෙනවා. දැන් කලා උල්වල සාහිත්‍ය උල්වල විදිහට විවිධ දේවල් කරනවා. දැන් උදාහරණයක් විදිහට ගන්නකො දැන් ඒ කාලේ තිබ්බේ රාජ්‍ය නාට්‍ය වල විතරයි තිබ්බේ. ඒතර රාජ්‍ය නාට්‍ය වල මේ විතරක් මේ තිබ්බේ ඒකෙන් තමයි ඇගේම් කරන්නේ. දැන් මේකට ඇවිල්ලා ඉන්න පෞද්ගලික ශාස්ත්‍රයක් කියලා එකක්. මේ ව්‍යාපාරිකවම දිහත් වෙලා ඉන්නවා. එතකොට තියෙනවා මොකද රයිගම් ටෙලි සම්මාන නේද? ඒ වගේ මේ එක එක සමාගම් මැදිහත් වෙලා කරන දැන් වෙළඳපොළ මේ ප්‍රචාරණ අරමුණු මූලික කරගත්ත ඇගේම් මේ පද්ධතියක් හැදිලා තියෙනවා නේ. එතකොට මේ මොකක් හරි අර කලින් තිබ්බ මොකද්ද මේ අර රජයෙන් බිහි කරපු දැන් අර කලාකරුවෝ හිටියන මට ඒක නම මතක් වෙන්නේ නැහැ. මේ දැන් දර්ශාසිකානි සංසලා දැන් ඒ වගේ නේද මේ මෙයාලා එහෙම බිහි වෙන්නේ මේ එතකොට මේ දැන් එන්නේ නම නේ. දැන් ඒ මොන හරි සංගීත මේවට අදාළව ගත්තොත් එහෙම දැන් අද වෙද්දී බිහිලා තියෙන විවිධ මෙගා වැඩසටහන් නේ. විවිධ මෙගා වැඩසටහන්. එතකොට ඒක වෙනම ප්‍රවේශයක් බවට පත් වෙලා තියෙනවා. දැන් සිරසේ ගත්තොත් මොනවාද මේ ටීන් වොයිස් කියලා යන ඒවා ඊට පස්සේ මේ හිරු ස්ටාර් දිරණ ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් මේ කිය යන ඒවා. එතකොට ඒවත් මේ මොහොතේ දැන් අර කලා ක්ෂේත්‍රය තුළ යම් ආධිපත්‍යයක් තහවුරු කරගන්න සමත් වෙලා තියෙනවා. සහ දැන් එයාලගේ මේ ඇගීම් ක්‍රම නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒවා මූලිකව වෙළඳපොළ මූලික කරගත්ත මේ කලා භාවිතාවකට අද දවසේ ඇවිල්ලා තියෙන ඇගීම් ක්‍රම එතෙන්ට වෙනස් වෙලා තියෙනවා. රාජ්‍ය කියන එකට අමතරව. නේ ඊට පස්සේ මේ ප්‍රාසංගික කලාවලටත් ඒ විනම් බෑසීම තමයි. මේ සාහිත්‍ය මේවටත් එහෙමයි. ඉතින් මේ ඒවා අන්න හරිය. ජාතික තරුණ සේවා සභාව මැසේජයක් දාලා තිබ්බා. මේ එතකොට ඒවා වගේ මේ දැන් මේ මොහොතේ විවිධ ඒවා තියෙනවානේ. එතකොට මේ හැම එකක් ඇතුළෙම නැවත ආයේ පේන්න තියෙන එක තමයි දැන් මේ කියන්නේ දැන් මේ මොහොතේ විකල්ප කලාවුලක් කියන්නේ මොකද්ද? මේ මොහොතේ විකල්ප කලාවුලක් කියන්නේ මොකක්ද කියන සාකච්ඡාව අපි අතට දැන් ඇති වෙන්න ඕනේ කාරණාව. මොකද විශ්වවිද්‍යාලවල කලා උළෙලවල් සම්බන්ධ සාකච්ඡාව නේද කලා උළෙලවල් කිරීම පහුගිය කාලේ මේවට නේද. ඒකට ඒවට එක එක එකතු වෙන සංස්කෘතික පාගමනන් ඊට පස්සේ චිත්‍රපට පෙන්වන ඒවා වේදිකා නාට්‍ය පෙන්වන මේක ලොකු ශේෂ්ත්‍රයක් අපි ආවරණය කරන්න යනවා. ඒතර අර මේ සාහිත්‍ය කියන මේක නෙමෙයි අතන මේක හයිලයිට් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනනේ හයිලයිට් වෙන්නේ නැහැ. වේදිකා
මේ නාට්‍ය highlight වෙන්නේ නැහැ වේදිකා නාට්‍ය කලාවල. මේ ප්‍රාසංගික කලාවන් highlight වෙන්න ඕන එකේ මේ ප්‍රාසංගික කලාවන් කියන එක highlight වෙන්නේ නැහැ. ඒතර තව අමතරව ගොඩාක් එහෙම ඇවිල්ලා. මේ දැන් එහෙම එක එක වෙලා කොහොම හරි දැන් විශ්වවිද්‍යාලවල කලාවල වල සම්බන්ධ කලාව සම්බන්ධ සාකච්ඡාව යම් ප්‍රමාණයකින් යට ගියා. මේ අලුතෙන් ඇතිවෙච්ච සමාජයේ ඇතිවෙච්ච විවිධ තත්ත්වයන් එක්ක නේ අපි දැනටත් කලාවල වෙලා කරනකොට මොන හරි දෙයක් කරනකොට අපි මේ වෙළඳපොළ කලාව කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නේ. දැන් ඒකට එක ප්‍රවේශයක් විදිහටනේ විශ්වවිද්‍යාල වලට එකෙක් මොන හරි දැන් මේවා ස්පොන්සර් කරලා කරන්නේ නැත්තේ එහෙම ප්‍රවේශයක් තියෙනවනේ. නමුත් එතනින් එහාට ගියපු යම් කලාව සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡාවක් සංවාදයක් අපි අතර හැදෙන්න අවශ්‍යයි. ඒකට ඒකට අපි ප්‍රවේශයක් ගන්න අවශ්‍යයි. ඒතර ඒක මේ සාකච්ඡා සංවාද කරනවා කියලා Zoom වලින් හරි WhatsApp වලින් හරි Viber වලින් හරි එකතු වෙලා මේ අපි මෙහෙම කතා කර කර ඉන්න එක නෙමෙයිනේ සාකච්ඡා සංවාද හදනවා කියලා කියන්නේ. අපි මැදිහත් වෙලා හොඳ කලාවුල්ලක් අපි හදන්නවා. නේ කැලණියේ දැන් සහෝදරවරු පළමු වසර සහෝදරවරු දෙවෙනි වසර සහෝදරවරු විදිහට මැදිහත් වෙලා මේ කැලණියේ මංජුසාව කලාවුලල. දැන් අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ වෙනස්ම තත්ත්වයක් යටතේ. හරිද? වෙනස්ම තත්ත්වයක් යටතේ අපිට කරන්න වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන தත්ත්වය පරිකල්පනය කරපු කලාවුලලක් අපිට කරන්න පුළුවන්කම හම්බ වෙනවා. එතකොට අපිට සිද්ධ වෙලා දැන් අපිට මේ තියෙන තත්ත්වය ඇතුලේ අපිට සිද්ධ වෙලා තියෙනවා අර තිබුණු සම්ප්‍රදායන් ඉක්මවන්නේ. තිබුණු සම්ප්‍රදායන් ඉක්මවලා අලුත් ප්‍රවේශයන් අලුත් මේ අවකාශයන් හොයන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි කොහොමද මංජුසාව කලාවුල්ල හරියට හදාගන්නේ? නේ දැන් මේ බිහිදුර අභියස කලාවුල්ලට හොඳ ප්‍රවේශයක් ගන්න මංජුසාව කියන පඩිය අපි හදාගන්නේ කොහොමද හරියට? නේ දැන් මේ මොහොතේ මේ කකුල් දෙකම තියලා ශක්තිමත්ව හිට ගන්න පුළුවන් විදිහට මංජුසාව කලාවුල්ල අපි හදාගන්නේ කොහොමද? ඒතර ඒ සම්බන්ධයෙන් සහෝදරවරුට මේ සහෝදර අතර යම් සාකච්ඡාවක් සංවාදයක් නිර්මාණය වෙන එක ඊටාම වැදගත් වෙනවා. මේ මොහොතේ අපි හිතනවා දැන් කියන්නේ මේක මේ සාකච්ඡා සංවාද කරලා පස්සේ කලාවුල්ල කරනවා වගේ එකක් නෙමෙයි. දැන් මේ වැඩේ කරන අතරතුරම තමයි සාකච්ඡා සංවාද ඇති වෙන්නේ. කරන ගමන් තමයි අපිට මේ බලා ගන්න පුළුවන් ඒකේ දැන් අපි කරන වැඩේ සීමාකම් කොතනද තියෙන්නේ? මේවා ඉක්මවන්න ඕනේ කොතනද? ඒතර ඊළඟ එක කොහොමද මේ ඒ තත්ත්වයන් ඉක්මවපු කලාවුල්ලක් බවට පත් කරන්නේ? කැලණියේ කලාවුල්ල. කැලණියේ මංජුසාව කලාවුල්ල පළමු වසර සහෝදරුන්ගේ කලාවුල්ල මේ ඒක කොහොමද ඇත්ත කලාවුල්ලක් බවට පත් කරන්නේ. කියන්නේ හොඳ කලාවුල්ලක් බවට පත් කරන්නේ කොහොමද? මේ කතා බහ වෙන කලාවුල්ලක් බවට පත් කරන්නේ කොහොමද? බිහිදුර අභියස කලාවුලෙල කතා බහ වෙන එද ක්ෂේත්‍රයේ පිළිගත් විකල්ප කලාවුලක් විදිහට පිළිගත් කලාවුල්ලක් බවට පත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡාවක් සහෝදරව අතර හැදෙන්න ඕනේ. එහෙම ප්‍රවේශයක් ගන්න ඕනේ. එහෙනම් කලාව ගැන කියවමු. මේ අපිට යෝජනාව තියෙන්නේ දැන් මේ මොහොතේ තියෙන තත්ත්වයන් එක්ක මේ අපිට අවශ්‍යයි විකල්ප කලා භාවිතාවක් සමාජයට අවශ්‍යයි. විකල්ප කලා භාවිතාවක් සමාජයට අවශ්‍යයි. මේ දැන් අද කලාව කියලා අපි භුක්ති විඳින මොනවද කියලා හිතන්නකෝ. අපේ අමලා තාත්තලා කවදා හරි නිලුම් පොකුණට හරි මේ ටවර් හෝල් එකට හරි මොකට හරි කියලා නාට්‍යයක් බලන එකක්. නේද? එයාලගේ ජීවිතය ඇතුළේ එහෙම සංස්කෘතියක් එහෙම එකක් නැහැනේ. මේ මොන හරි සම්භාව්‍යයි කියලා හිතන සින්දුවක් අහන එකක්. මේ නේද මොන හරි ਵਿਚාර ප්‍රවේශයන් මේ සම්බන්ධ සංවාද සාකච්ඡා කරන එකක්. ඒ මොකක්වත් අපේ ජීවිතවල නැහැනේ ඇත්තටම. මේ කලාව සීමා වෙලා තියෙන එක කොටසකට විතරයි. හෝල් එකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න පුළුවන්කම හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ මොනවාද නිලුම් පොකුණට හරි මොකක් හරි මේ ශාලාවකට ගිහිල්ලා මේ වේදිකා නාට්‍යයක් බලන්න පුළුවන් වෙලා තියෙන සමාජයේ එක කොටසකට විතරයි. හරිද? එතකොට අපි යන කැටයකට රුපියලක් දෙකක් දාන අම්මලා තාත්තලා එතන නැහැ. එයාලට බෑ ඒක කරන්න. ඉතින් මේ ඒ ප්‍රවේශ පත්‍රයේ ඉඳලා මහා විශාල මේ මුදල් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. ඒ කියන්නේ යම වියදම් කරන්න පුළුවන් නම් විතරයි යම් තාක් දුරකට හරි මොන හරි මට්ටමකින් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට විතරයි මේ කලා නේද? එතකොට මේ කලාව සමාජයෙන් ඈත් වෙලා තියෙන. අන්තිමේදී සමාජයට කලාව කියලා මොනවද උරුම වෙලා තියෙන්නේ? කලාව කියලා උරුම වෙලා තියෙන දේවල් තමයි අර මේ හැන්දෑව වෙද්දි පෙන්නන මොකක් හරි මේ අර රන් දෙපයයි අර දෙපයයි රිදී දෙපයයි අනම්මනම් කියලා වෙන්නන අර හඬකවපු නාට්‍ය ටිකක් යනවා. නේද? ඇට් ටික පෙන්න ගන්න මේ ඉන්දියානු නාට්‍ය ගොඩකුයි කොරියන් නාට්‍ය ගොඩකුයි එක එක මේ ඒවා හඬකවල යනවා. ඒ වගේ අගක් මුලකුත් නැහැ. හැමදාම ගහ මරා ගන්න ඒවායි කොටා ගන්න ඒවායි මරා ගන්න ඉවරෙකුත් නැහැ. පටන් ගැනීමකුත් නැහැ. අගකුත් මැදක් මුලක් මොකුත් නැහැ. ඉතින් එහෙම ඒවා ටිකක් අපිට කලාව කියලා ඒවා තමයි අපිට එන්නේ රූපවාහිනිය හරහා නේ. ඊට පස්සේ මොන හරි විදියකින් දැන් අර චිත්‍රපටි ගත්තොත් එහෙම දැන් චිත්‍රපටයක් බලලා චිත්‍රපටයක් කියව ගන්න බලන්න තේරෙනවා චිත්‍රපටය බැලුවට චිත්‍රපටයක් කියව ගැනීමේ සාක්ෂරතාවය අපි ගොඩක් දෙනෙකුට අහිමි වෙලා තියෙන. චිත්‍රයක් බලලා චිත්‍රයක් කියව ගැනීමේ සාක්ෂරතාවය
අපිට නැහැ. මේ අපිට ඒවා අත්පත් කරගන්න වෙලා තියෙන අපේ සමාජයට අපිට කිව්වේ මේ සමාජයේ බහුතරයක් මේ දෙනාට මේ ශාස්ත්‍රීය බහුතරයක් දෙනාට. ඉතින් මේ මෙන්න මේ කලාව සම්බන්ධයෙන් වෙච්ච මේ අවබෝධය කලාව සම්බන්ධයෙන් වෙච්ච සංවාදය අපි මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ. ඇත්ත මිනිස්සුන්ගේ කලාවුලක් බවට පත් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ සඳහා වෙන බිහිදුර අභියස කලාවුලනේ සහෝදරවරුන්ගේ ප්‍රවේශය කැලණි විශ්වවිද්‍යාලය විදිහට. ඒතරේ බිහිදුර අභියස කලා උළෙල සඳහා වෙන ප්‍රවේශය තමයි ඔයාලා මංජුසා විදිහට අරගන්නේ පළමු වසර සහෝදරවරු සහෝදරියෝ විදිහට. එතකොට පළමු වසර සහෝදරවරු විදිහට සහෝදරියෝ විදිහට මේ කරන මංජුසාව කලා උළෙල දැන් ඒ දිගු කාලීන අරමුණු තියාගෙන අපි හොඳ කලාවුලක් බවට පත් කරගමු. මේ විශේෂ කලාවුලක් බවට පත් කරගමු. හොඳ ප්‍රවේශයක් අරගෙන දෙමු. එතකොට ඒකත් එක්ක අපිට පුළුවන් වෙයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ නේද කැලණි විශ්වවිද්‍යාලය ඇතුලේ හොඳ දැන් මේ තියෙන වෙනස්ම තත්ත්වයක් ඇතුලේ අපිට කරන්න වෙලානේ. ඉතින් අලුත් ප්‍රවේශයක් අලුත් ආරම්භයක් දෙන්න අපිට පුළුවන් වෙයි. ඉතින් ඒකත් එක්ක මේ අපි මගේ අදහස් දැක්වීම මෙතනින් අවසන් කරනවා. සහෝදරවරුන්ට සහෝදරයන්ට මොනවා හරි තව කතා කරන්න තියෙනවා නම් මේ අදහස් දක්වන්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. හාමුදුරුව ඇහෙනවද මාව? ඔව් ඇහෙනවා කියනවනේ. ඔව් හාමුදුරුව දැන් අර මේ කලවුල්වල ඔය හැම කැම්පස් එකකින් වගේ කරද්දී ඒවට මේ ස්පොන්සර් ගන්න එකක් අපි දකින්නේ නැහනේ. මේ මොන හරි ආයතන වලින් එහෙම. ඔව්. ඒ ඇයි එහෙම? මෙහෙමයි. දැන් අපිට දැන් අර ස්පොන්සර් නැතුව නේද කවුරු හරි ආයතනයක් සම්බන්ධ කරගෙන බහුජාතික සමාගමක් සම්බන්ධ කරගෙන මේ එයාලගෙන් ස්පොන්සර් ගන්නේ නැතුව කරන වැඩක් කියලා කිව්වොත් එහෙම ඇත්තරම දැන් මේ අද සමාජයේ මහා අමුතු මේ දෙයක් වෙනවනේ ඒක. ඒ කියන්නේ ස්කෝල් එක ගන්න මේ මොකක් හරි කරන වැඩසටහනකට උනත් ස්පොන්සර්ස්ලා එනවනේ. ස්පොන්සර් කරලා එහෙම තමයි ගන්නේ අර මේ හතර බටේට දැන් මොකක් හරි අපි ගන්න සෝයා මිට් මේ කම්පැනි එකකින් නම් එතකොට ඒ සෝයා මිට් කඩේ පොඩි අනම්මලන් හැමතැනම ගහලා අපි දැන් එහෙම එකක් කරන දැන් ස්පොන්සර් කියන්නේ ඒක දැන් එයාලා මොන හරි එයාලගේ වෙළඳ ප්‍රචාරණයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි කරන වැඩේ නැවත ඒ වෙළඳ ප්‍රචාරණය කියන එකට ආයෙ කොටු වෙනවා. ඒතර මේ මොහොතේ දැන් අපිට සමාජයට අවශ්‍ය විකල්පයක් ගන්න අපි කතා කරන්නේ. අපි කලාවුල්වල කරන්නේ ඇයි? අපි කලාවුල්වල කිරීමේ අරමුණ තමයි දැන් මේ විකල්ප කලාවක් මේ අපිට අවශ්‍යයි කියන එක. කියන්නේ දැන් විකල්ප කලා භාවිතාවක් විකල්ප මේ කලා උලෙලක් කරන්න ඕනේ කියන තැන මූලික පදනමේ ඉඳලානේ අපි දැන් මේ කටයුතු කරන්නේ. එතකොට මේ මොහොතේ සමාජයට අවශ්‍ය විකල්පය මොකක්ද? මේ මොහොතේ අපිට වේගයෙන් අර මේ 80 90 දශකවල පටන් ගත්ත යම් ප්‍රවේශයක් ඒතකොට ඒ දැන් 70 දශකයේ 80 දශකයේ මේ ජේ.ආර්.ලා ප්‍රේමදාසලා එකතු වෙලා තහවුරු කරපු මිනිස්සු මරලා අපේ සහෝදරයෝ සහෝදරියෝ මේ 60000 ගණන් මරලා දාලා මේ තහවුරු කරපු සමාජ ආර්ථික ක්‍රමයක් තියෙනවනේ අපි ඒකට කියනවා ලිබරල් කියලා. මේ නැත්නම් විවෘත ආර්ථිකය කියලා කියන අපි හැමෝම දන්න නමින් කිව්වොත් එහෙම. එතකොට ඒකෙන් ගත්ත ප්‍රවේශය තමයි සමාජය මෙන්න මේ වෙළඳපොළ තර්කණයට යටත් කිරීම කරන එක. හරි මේ වෙළඳපොළ තර්කණයට යටත් කරන එක. වෙළඳපොළ ඇතුලේ සියල්ල තීරණය කරන එක. මම හොඳ උදාහරණයක් කියන්නම් ඔයාලට. දැන් මේක ඒක කියන්නේ මේ විවෘත ආර්ථිකය ඇති වෙනවා කියන එක ලංකාවේ සමාජයේ තිබුණු සියලු සංස්කෘතිය උඩු යටිකුරු කරපු එකක්. හොඳේ. ඒ කියන්නේ සමාජයේ තිබුණු සංස්කෘතිය උඩු යටිකුරු කරපු ප්‍රවේශයක් වුණා සම්පූර්ණ වෙළඳපොළ මේ මත තීරණය වෙන සමාජයක් බවට මිනිස්සුන්ගේ තර්කණයේ ඉඳලා ඒවා මේ වෙනස් කරන්න පටන් ගත්තා. අධ්‍යාපනය ඇතුළේ වෙච්ච දේවල් හිතන්නකෝ. දැන් අධ්‍යාපනය ඇතුළේ ඒක කරපු හැටි දැන් අර ඉස්සර අපි පුංචි කාලේ පාඩම් කරපු ඒවා තිබ්බනේ. ඒ කියන්නේ සමාජ දැනුම තිබ්බේවා සාමාන්‍යයෙන්. මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇති ඉදලා පැහිලා බිමුට නැමිලා බර වෙලා තු නංගිටයි මටයි කිරි දෙකක් ඇති වැඩි එකට නරක ළමයි එහෙම නෙමෙයි අපි මේ සමාජ දැනුමේ තිබ්බේවනේ අපේ නේද? එතකොට ඒවා ගත්තට පස්සේ දැන් ඒ වගේ මහා විශාල සමාජ පණිවිඩයක් තියෙනවානේ නේ. දැන් අපි මොකක් හරි දැන් අර මේ වඩා හොඳ යහපත් සමාජයක් හදන්න ඕනේ කියලා දැන් මේ අපි බලාපොරොත්තු වෙන සමාජයේ සමානත්වයෙන් වෙච්ච සමාජයක් ගැන දැන් එකකින් කියවන්නේ. ඒතර ඒවා ඉලක්ක වෙන්නේ මේ
මොන හරි සමාජවාදී කවදාරි හදන්න ඕනේ කියලා ඉලක්ක කරලා ලියපු කවි නෙමෙයිනේ, හදපු කවි නෙමෙයිනේ. නමුත් ඒ වගේ තියෙන අදහසිනේ දැන් අපි කරන්න හදන්නේ. ඒතර අපි වඩා යහපත් සමාජයක් විදිහට දකින සමාජයේ තියෙන ඕනේ වගේනේ. නේ ඒතර මේ කියන්නේ අපි අපේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි අපි ගන්න ඕනේ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. ඒ හින්දා තව මිනිස්සු ඉන්නවා මේකෙන් ගන්න. තව අයට බඩගිනි හැදෙනවා. ඒ නිසා අපි අවශ්‍ය ප්‍රමාණය විතරක් ගමු. මේ වැඩි ගොඩල් බදාගන්න යන්න ඕනේ නැහැ. එතකොට ඒක අනිත් මිනිස්සුන්ට කරන අසාධාරණයක්. මහ විශාල සමාජ පණිවිඩයක්නේ. නමුත් අධ්‍යාපනය ඇතුළේ ඒක වෙනස් වෙන විදිහ හිතන්න. ශිෂ්‍යත්වයට දැන් එනවා මේ හිස්තැන් පුරවන්න පැලයක් සිටුවා ඵලයක් ලැබුවා මිල කර විකුණා සතුටක් ලැබුවා කියලා. හරිද? ඒතර හිතනකදී අදහස් පද්ධති වෙනස් කරලා තින් දෙයක්කින් සතුට ලබන්න පුළුවන් දෙයක් මේ විකිනුවද? ඒක තමයි වෙළඳ පොළ තර්කණය කියලා කියන්නේ. විකිනීම මේ සහ මිලදී ගැනීම. ඔය දෙක මත තමයි තීරණය වෙන්නේ. ඊට පස්සේ 80 දශකේ දැන් මේ දැන් මොන හරි දැන් අර මේ ඔය මෙයාලා ගෙන අපි වෘතාර්ථික වැඩපිළිවෙල තහවුරු කරන්න ගත්ත උත්සාහය ඇතුලේ ලංකාවේ ලොකු සංස්කෘතික විරෝධයක් ඒකට මතුවෙනවා. කලා ශාස්ත්‍රයකට මැදිහත් වෙන මේ විරෝධය ගොඩනගන්න. හරි ඔයාලා පුළුවන් නම් බලන්න YouTube එකේ එහෙම තියෙනවා මේ පළඟු මැණික කියලා නාට්‍යයක්. 1985 ගියපු නාට්‍යයක්. මේ එතකොට පළඟු මැණික නාට්‍ය ඇතුලේ දැන් ඒ නාට්‍ය ඇතුලේ කතාව වෙන්නේ දැන් මේ අලුතෙන් එන නව ලිබරල් සංස්කෘතියයි ලංකාවේ තිබුණු පැරණි සංස්කෘතිය අතර වෙන ගැට්ටනේ. හරිද? ඒ නාට්‍යයේ ඉන්නවා ප්‍රධාන චරිත දෙකක් සුබේ ගුරුනාන්ස් කියලා ඉන්නවා. එයා තමයි ප්‍රධාන චරිතේ අර පැරණි මේ තිබුණු ලංකාවේ පැරණි සංස්කෘතියේ නියෝජිතයා මේ ප්‍රකාශකයා. ඊට පස්සේ ආයි ඉන්නවා මේ කවුද සූරසේන කියලා හාදෙක්. සූරසේන තමයි කවුද මේ අලුතෙන් මේ තහවුරු වෙන නවලිබරල් සංස්කෘතියේ ප්‍රකාශකයා. මේ නාගරික කොළඹ මූලික කරගෙන පදනම් වෙන සංස්කෘතියේ පැතිරලා යන සංස්කෘතියේ වෙළඳපොළ සංස්කෘතියේ නියෝජිතයා. ඒතර සූරසේනගේ මේ ආදර්ශ පාඨය තමයි යාගේ කටේ හැම වෙලෙම තියෙන පට් ගාලා සම්තිං හොයන්න ඕනේ. පට් ගාලා සම්තිං හොයන එක තමයි යාගේ ආදර්ශ පාඨය. ඒතකොට දැන් මේ ඒක නේද දැන් අලුතෙන් මේ තහවුරු කරපු වෙළඳපොළ සංස්කෘතිය කියන්නේ. කලාවට එන්නේ ඒක නේද? මහගමසේකර ප්‍රබුද්ධ පොතේ ලියන්නේ. මේ ප්‍රබුද්ධ පොතේ යා ලියනවනේ දැන් මේ අලුතෙන් ඇති වෙලා තියෙන දැන් මේ සංස්කෘතිය මොන වගේ එකක්ද කියලා. ඉතින් කියන්නේ බල්ලෝ මරාලා හරි සල්ලි හොයාලා ඉන්නට එකේ මුකුසුදෝ ජොලිය දමාලා හා එන්න ප්‍රීතිවන්න ගී කියන සුන්දරෝ කියලා මහගමසේකර ලියන්නේ මේ ප්‍රබුද්ධ කවි පොතේ. ඉතින් යාත් කරන්නේ දැන් මේ මොහොතේ ඇති වෙච්ච මේ අලුත් වාණිජ සංස්කෘතිය කියන එක ප්‍රශ්න කරන එකනේ. ඒත් මේ මොහොතේ දැන් විදිහකින් විකල්ප මේ කලා භාවිතයක් සඳහා වෙච්ච ප්‍රවේශයක් එන්නේ නේ. ඔයාලා කොළඹ සන්නේ චිත්‍රපටිය බලලා තියෙනවනේ මේ අලුතෙන් අර සංස්කරණය හදලා එක නෙමෙයි. අර ජෝවා බේක්‍රමල එහෙම එන්න පරණ මේ කොළඹ සන්නේ චිත්‍රපටිය. ඒ කොළඹ සන්නේ කියලා කියන්නේ මොකටද? කොළඹ සන්නේ කියලා කියන්නේ අර ලංකාවේ තිබුණු සංස්කෘතියට මොන හරි අර පදනම් වෙලා තිබුණු මේ පැරණි ගැමි සංස්කෘතියට එකපාර කොහොමද දැන් අර මේ කොළඹ කේන්ද්‍ර කරගෙන කඩාවැදින වෙළඳපොළ සංස්කෘතිය එන්නේ. ඒක ආවට පස්සේ මොන පිස්සු විකාරයක්ද මේ සමාජයට වෙන්නේ කියන එකනේ ප්‍රශ්න කරන්නේ විහිළු චිත්‍රපටියක්. නමුත් ඒ විහිළු ඇතුලේ ලොකු මේ විරෝධයක් තියෙනවා. හරි. ඒවා චොට්ටක් අධ්‍යයනය කරලා බලන්නකෝ. ඉතින් එන්නේ එහෙම මේ නව ලිබරල් සමාජයේ මේ වෙළඳපොළ තර්කණය කියන එක මේක තහවුරු වෙන්නේ. කියන්නේ වෙළඳපොළ තර්කණය කියලා කියන්නේ බහුජාතික සමාගම් වල ඌමනාවට සියල්ල සිද්ධ කරන මේ වටපිටාව හදන්නේ ලොකු විරෝධයක් එක්ක ජනතා විරෝධයක් එක්ක. ඉතින් ඒ නිසා තමයි ශිෂ්‍ය කලාවුල්වල කරද්දී අපි සාකච්ඡාවක් ගන්නේ මේ බිහි වෙන වෙළඳපොළ තර්කණය කියන එකට කලාව යට කරන්න දෙන්න බෑ. මේකෙන් නිදහස් වෙච්ච කලාවක්, නිදහස් කලාවක් අපිට අවශ්‍යයි. මේ අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන සාකච්ඡාවත් ඒක තමයි. වෙළඳපොළෙන් විනිර්මුක්ත වෙච්ච නිදහස් අධ්‍යාපනයක් අවශ්‍යයි. ලාභ මත පදනම් වෙන්න දෙන්න බෑ ඒවා. මේ අධ්‍යාපනය කියලා කියන්නේ අයිතියක්. අධ්‍යාපන අයිතිය වගේම තමයි කලාව කියලා කියන්නේ. කලාව විඳීම කියන එකත් මිනිහෙක්ගේ අයිතියක්. ඉතින් ඒවා කාටවත් අයිති දේවල් නෙමෙයි. මේ තනි තනි පුදුලන්ට අයිති දේවල් නෙමෙයි. සමාගම් වලට අයිති දේවල් නෙමෙයි. ඒ නිසා ඒ අයිතියෙන් හැමෝටම පොදුවේ එක විදියට ලැබෙන්න ඕන. එතන ඉඳලා අපි දැන් මේ කලාව විකල්ප කලාවුල්ල කියන එක ගන්නෙ. එතකොට මේ අපි ස්පොන්සර්ස්ලා ගන්නෙ නැත්තේ මෙන්න මේ කාරණාව හින්දා නේ පස්සේ කාලෙ වෙද්දි දැන් කියන්නේ මේ වෙන කලා මොන හරි දෙකේ සමාගම් තහවුරු වෙන එයාලගේ වෙළඳ ප්‍රචාරණය කරන දැන් අපි විකල්ප කලාවුලලා කියලා කරන දේ ඇතුලේ ආයේ බහුජාතික සමාගම් වල කොඩි වෙනනවා නම් වැඩක් නැහැ නේ අපි විකල්ප කලාවුල කරලා මේ මොහොතේ තියෙන ප්‍රධාන එකක් නේ දැන් මේ සමාගම් වල තියෙන කතා බහ නේ දැන් වෙළඳපොළ තර්කණය කියන එක වෙළඳපොළයකට සියල්ල යට කරපු එක. ඉතින් මේ ඒකට විරුද්ධ වුණ දැන් අපි මේ කලාවුල වල කරන්නේ. ඒක පැත්තකින් ඒකට රාජ්‍ය අනුග්‍රහය හම්බ වෙනවා. එතකොට රාජ්‍ය අනුග්‍රහයත් ඇතුව පෞද්ගලික අංශයේ වෙළඳපොළ ඇවිල්ලා මේ සියල්ල ආක්‍රමණය කරමින් ඉන්නවා. එතකොට ඒකට විරුද්ධව විකල්ප කලාවුලක් විදිහට අපි විශ්වවිද්‍යාලය ඇතුළේ විකල්ප කලාවුලක් කියලා එකක් කරනවා මෙන්න පොළේ. ඒක ඇතුළෙත් මේ බහුජාතික සමාගම් වල කොඩි තියෙනවා. ඒක කරන්න බෑනේ අපිට. ඒ නිසා තමයි අපි අපේ දාඩිය මහන්සි වගුරුගෙන ඒ මිනිසුන්ගෙන් මේ 750 රුපියල දෙක එකතු කරලා
මේ අපි ආයාසයෙන් කරන කලාවලක්. මේ ජනතාව සම්බන්ධ කරගත්ත කලාවලක්. ජනතාවාදී කලාවලක් කියන එක මේ අපි ගන්නෙ ඒ නිසා. ඒතර ස්පොන්සර් කරලා මොන හරි විදියකින් දැන් ආධාර ඒව අරගෙන යාළගේ ඇඩ් පෙන්නලා අපි ගහන අර සුවිනියර් එක ඇතුලේ ස්පොන්සර්ස්ලාගේ ඇඩ් දාලා මේ විශ්වවිද්‍යාලය වටේ බහුජාති සමාගම් වල කොඩි දාලා ඉතින් යාළගේ මුදල් අරගෙන අපිට කලාවුල කරන්න පුළුවන්. නමුත් ඒක විකල්ප කලාවුලක් වෙන්නේ නැහැ. ඒක ජනතාවගේ කලාවුලක් වඩ පත් වෙන්නේ නැහැ. ඒක තමයි හේතුව. සහෝදර සහෝදරියන්ට තව මොනවා හරි ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරමු. අපි වැඩසටහන අපි එහෙනම් වැඩසටහන එතනින් නතර කරමු. විශ්වවිද්‍යාලය තුළ කලාව කොමකටද මගටද අද පංචසා වැඩේ ගත සාකච්ඡාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදියට ලාංකීය ව්‍යාපාරය කලාවට මැදිහත් වෙන්නේ කොහොමද? කලාව ගැන කොයි වගේ කියව ගැනීමක්ද තියෙන්නේ? කලාව භාවිතා කරන්නේ කොයි විදිහටද? අපි ඉදිරියට කලාවට මැදිහත් විය යුත්තේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් හරි නාම හරි දෙයක් සාකච්ඡාවෙන් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඊට මංජුසාව එක්ක සම්බන්ධ වෙන්න අපි මංජුසාව විදියට එකටම කලාව සම්බන්ධයෙන් මේ කරන මැදිහත් වීම කරනවා. සියලුම දෙනාට දැන් බලාපන් තෝකින් කරගෙන නෑනේ බලපන්. දැන් බලපන් අර වැට්ටිය උඩ සංගියක් ඇහිලා. දැන් මේ බඩිතෝලි වැඩ කරන්නේ කොහොමද ඔගේ විස්තර දෙක නැතුව? මොනවද කරන්නේ මෙන්නේ? එතකොට ඉවරයි. බලපන් දැන් අවුරුද්දක් තිස්සේ එක එක සංගි නටලා දැන් මේ සංගි ඉවරයක් කරගන්න හැදුවා විතරයි. ඉවරයක් කරන්න ඕනේ දැන් නෙවෙයි සංගි. දැන් සංගි පටන් ගන්න මේ අපෝ මේක ඉවරයක් කරන්න ඕනේ. මේක ඉවරයක් කරන්න දැන් ඔය විස්තර ගන්න දෙකේ මම වෙන මොකක්ද දන්නේ නැත්නම් මේක ඉවරයක් කරගන්න. මේ වරෙන් යන්න. තෝත් එක තෝත් හොඳයි ඔබේ අම්මත් එකයි ඔබේ අම්මේ මත්ත තෝරන් කරන්න මහ ලොකු තමයි. අහසේ සිතිජ ඉවුරේ බලාකුළු බැම්බෙන්නෙහා තිනුකාව දිලිසනා දිදීරකින් මායිමක් ඇදලා අපි ලකුණු කළ අපේ සීමාවේ හිතේ හැටියට ඉගිල්ලෙන්නට වනෙලා ඉගිල්ලෙන්නට නැති කාටවත්ම බය නැති අපි වගේ